ඉතින් අද අපි අපේ මේ ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් මැනේජ්මන්ට් පාඩමේ අපි අද අවසාන පාඩම තමයි කරන්න යන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට ගිය සුමානේ ප්‍රශ්න පත්‍රයක් දුන්නා, ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. ප්‍රශ්න 4ක් සඳහන් කළා. 4 උනාට ඒ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒතර අපි අද බලමු මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. එතකොට මම අද ගිය සුමානේ කිව්වා වගේ තව පණිවිඩයක් තියෙනවා. අපි මේ පහුගිය ප්‍රශ්න සහ නොයෙකුත් දේවල් ආශ්‍රයෙන් කරලා නොවැම්බර් මාසේ 7 වෙනිදා, ඒ කියන්නේ නොවැම්බර් 7 වෙනි සෙනසුරාදා විභාගෙට ඉස්සෙල්ලා සුමානේ රිවිෂන් ක්ලාස් එකක් කරනවා ෆිසිකලි. ෆිසිකල් කියන්නේ IBSL එකේ බරල්ලට ඇවිල්ලා අපි අර මේ වගේ ඔන්ලයින් නැතුව ක්ලාස් එකේදී ප්‍රශ්න පත්‍ර සහ මොඩල් ක්වෙස්චන්ස් ප්‍රේපර් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් එන්න, නැත්නම් ඔබ මේ පණිවිඩය අනිත් අයට දැනුම් දෙන්න. හරි? ඕකේ. එතකොට අද අපි අද අවසාන පාඩම මේ විෂය යටතේ කවද්ද විභාගේ තියෙන්නේ මට මතක නැහැ. මං හිතන්නේ ඔයගොල්ලෝගේ ඇත්තේ 14ද 15ද වෙබ් එකේ ඇති දිනය විභාගයේ තියෙන දිනය, මේ දවස්වල විභාගයේ තියෙන දිනය දාලා කාට හරි කියන්න පුළුවන්ද විභාගයේ තියෙන්නේ කවද්ද කියලා මේ අපේ සබ්ජෙක්ට් එකේ? දන්නවද කවුරු හරි? 22 නැත්නම් 23 සර්. රයිට්. ඕකේ. 22 නැත්නම් 23 නේ. එතකොට අපි අර සෙමින එක තියෙන්නේ 7 වෙනිදා. හරි, කමක් නැහැ. දැන් අපි එමනම් දැන් 4 වෙනි ප්‍රශ්නේ අපි පොඩ්ඩක් කරමු. 4 සහ නැත්නම් අපි ඒ අතර ඊට කලින් මම තවත් පොඩි කෙටි ප්‍රශ්නයක් කරන්නම්. ඒක මේ නෝට් එකේ නැහැ. නැත්තම් අපි මේක කරන ගමන්ම ඉතාමත්ම කෙටියෙන් මම හිතනවා තාම මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. සමහරවිට මේ වගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තනේ ආයතනික යහපාලනීය ප්‍රශ්නයක් අපි ගිය සුමානේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නමුත් දැන් එන්න පුළුවන් සමහරට මේ වගේ ප්‍රශ්නකුත් තාම නම් ඇවිල්ලා නැහැ. මේ ආයතනික යහපාලනයේදී මුහුණ දෙන්න සිදුවෙන නියෝජිත ගැටලු යනු මොනවාද? නැත්තම් අපි කියනවා මේ ඒජන්ට්ස් ප්‍රොබ්ලම්ස් මොනවාද කියලා. නැත්තම් අපි සිංහලෙන් කියන්නේ ආයතනික යහපාලනයේදී නියෝජිත ගැටලු යනු මොනවාද? නියෝජිත ගැටලු යනු මොනවාද? agency problem in corporate governance. දැන් අපි ආයතනයක් ගත්තොත් ඉස්සෙල්ලාම මේ වගේ ප්‍රශ්නයක් આવොත් ඉස්සෙල්ලාම කෙටියෙන් අපි ඩිෆයින් කරන්න ඕනේ, නිර්වචනය කරන්න ඕනේ මොකක්ද ආයතනික යහපාලනය කියන්නේ. ඒතුළ අපි දන්නවා ආයතනික යහපාලනය කියන්නේ ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් සමාගමක් මෙහෙවනු හා පාලනය කරනු ලබන ක්‍රමවේදය ආයතනික යහපාලනය. ඉතාමත්ම කෙටියෙන් සමාගමක් මෙහෙවනු සහ පාලනය කරනු ලබන ක්‍රමවේදය අපි කියනවා ආයතනික යහපාලනය කියලා. එතකොට අපි දන්නවා මේ ප්‍රධාන වශයෙන් ආයතනයේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් තියෙනවා. එකක් තමයි කොටස් හිමියෝ, අනිත් කට්ටිය තමයි අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය. ප්‍රධාන වශයෙන් කොටස් හිමියන්ගේ ප්‍රධාන කාර්යයක් තමයි ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීම සහ විගණකයන් සහ ආයතනයේ ව්‍යුහය ඇති කිරීම. ඒක කොටස් හිමියන්ගේ ප්‍රධාන කාර්යයක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීම සහ ආයතනයේ විගණකයන්, බාහිර විගණක පත් කිරීම සහ ආයතනික ව්‍යුහයක් ඇති කිරීම. එතකොට ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන වගකීම මොකද්ද? ආයතනයේ යහපාලනය පවත්වාගෙන යාමට වගකීම කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. right? එතකොට එහෙමනම් මේ ආයතනයේ නියෝජිතයන් ලෙස, ඒ කියන්නේ ඒජන්ට් කියන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. ප්‍රධානයන් කියන්නේ කවුද? ප්‍රින්සිපල්ස් කියන්නේ කවුද? කොටස් හිමියෝ. එතකොට මේ යහපාලනයේ ඒජන්සි ප්‍රින්සිපල් ප්‍රොබ්ලම් කියන්නේ මේකයි. ඒත් දැන් මතකයිනේ ඉස්සලා මේක ඩිෆයින් කරන්න ඕන. කවුද ආයතනයේ නියෝජිතයෝ කියන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලය. කවුද ආයතනයේ ප්‍රධානයන්? එහෙම නැත්නම් ප්‍රින්සිපල්ස් කියන්නේ කොටස් හිමියෝ. එහෙමනම් අධ්‍යක්ෂක මණ්ඩලය මගින් කොටස් හිමියන් බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ ආයතනයේ යහපාලනය කර ගැනීම සඳහා ඔවුන් විසින් සිදු කරනු ලබන කාර්යයන් නිසි ලෙස සිදු කරයි කියලා.
හරිනේ right එහෙමනම් මේ කොටස් හිමියන් බලාපොරොත්තු වන දේ අධ්‍යක්ෂක මණ්ඩලය සිදු නොකරනවා නම් එනම් මොකක්ද ඇති වෙන්නේ? එහෙමනම් ඇති වෙනවා අර නියෝජිත ගැටලු. තේරුණා නේද? අත අධ්‍යක්ෂක මණ්ඩලය බලා කරන්නේ නැත්නම් අර කොටස් හිමියන්ගේ බලාපොරොත්තු වන දේ අපි කියනවා ඒකට agency problem in corporate governance කියලා. දැන් අපි කියන්නේ කොටස් හිමියන් සහ අනිකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවයට අනුකූල නොවි අධ්‍යක්ෂක මණ්ඩලය ඔවුන්ගේ අභිමතය හා අවශ්‍යතාවයන් මත පවත්වන ගෑම නිසා ආයතනයට මුහුණ දීමට සිදුවෙන අවදානම යහපාලන නියෝජිත ගැටලු වශයෙන් අපි හඳුන්වන්න පුළුවන්. simple right දැන් පටලවා ගන්න එපා මේක කවදාකවත් තාම අහලා නැහැ. නමුත් මම ඔයගොල්ලන්ට කියලා ඇති සාමාන්‍ය එක්සැමිනර් මේ CIM ප්‍රශ්නත් පොඩ්ඩක් ප්‍රශ්න අහනවා මේ විභාගෙත්. එතකොට මේක CIM එකේ නැත්නම් chartered institute මේ account සීමාවල ප්‍රධාන ප්‍රශ්නයක් මේ ආයතනික යාපාලී නියෝජිත ගැටලු. කවදාකවත් අහලා නැහැ. නමුත් ඇහුවොත් දැන් අපි දන්නවා. එහෙනම් කවුද ඒජන්සි කියන්නේ? ඒජන්සිය කියන්නේ දැන් අර ප්‍රින්සිපල් ඒජන්ට් නේද? දැන් බැංකුව කවුද? රිලේෂන්ෂිප් ඔයගොල්ලෝ දන්නවා. බැංකුව කියන්නේ ඒජන්ට්. කවුද ප්‍රින්සිපල් බැංකුවක? කවුද බැංකුවක ප්‍රින්සිපල්? ගනුදෙනුකරුවා. ඒ හින්දානේ නම් චෙක් එකේ ලියන්නේ අපි ලියන්නේ මොකද්ද? බැංකුවට අණ කරනවා මේ ගනුදෙනුකරු නැත්නම් කස්ටමර් ප්‍රින්සිපල් මේ අනුව මොහුට ගෙවනු අනේ කිරීමක් කරන්න. එතකොට අපි වෙනුවෙන් කස්ටමර් වෙනුවෙන් බැංකුව ඒජන්සි තනතුරක් කරන්නේ. ඒ වගේම තමයි යහපාලනයේ ඒජන්සි මේ ප්‍රින්සිපල් කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි ඒජන්ට් කොටස් හිමියෝ තමයි ප්‍රින්සිපල්. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය කාමිනුවෙන්ද වැඩ කරන්න ඕනේ උනන්දුවක් දක්වන පාර්ශ්වය සහ කොටස් හිමියෝ. right එතකොට කොටස් හිමියන් බලාපොරොත්තු වන දේ ඉටු නොකර ආයතන යහපාලනයක් ඇති නොකර right අධ්‍යක්ෂක මණ්ඩලය ඔවුන්ගේ හිතමතේ මත පාලනය කරගෙන යාමට ගියොත් ඇති වෙන අවදානම. දැන් මේ ගැටලුවට අපි කියනවා ප්‍රධාන වශයෙන් නියෝජිත ආයතනික යහපාලනයේ නියෝජිත ගැටලු. ඉතින් මම ඔන්න අමතර කැලලක් ඔයගොල්ලන්ට කිව්වේ. right දැන් එහෙනම් අපි යමු හතරවෙනි ප්‍රශ්නේ පොඩ් එකක් දෙකක් කරලා අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. ගන්නකො දැන් ගොඩාක් තියෙනවා right අනිවාර්යයෙන්ම මම කිව්වා ඔයගොල්ලන්ට මේ හතරවෙනි ප්‍රශ්නය වගේ ප්‍රශ්න කීපයක් විභාගෙට එනවා අනිවාර්යෙන්ම එනවා මේ වගේ ප්‍රශ්නයක් ඇදලා මෙහෙන් එන්නේ හතරක් නැත්තම් පහයි එන්නේ ඒ කියන්නේ නමුත් අපි ඉගෙන ගන්නවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14ක් මම තවත් එකක් දෙන්න. එතකොට මේ අපි සමාන අසමානකම් 14ක් අපි දැන් සාකච්ඡා කරන්න යනවා. එතකොට මේ 14න් අනිවාර්යයෙන්ම පහක් විභාගයට එනවා. එතන මේ මේක මේකක් වෙන්න පුළුවන්. හරි? දැන් පරණ ඒවත් එක්ක මම අලුත් ඒවත් දාලා තියෙනවා. දැන් ඔන්න මම ඉස්සෙල්ලාම කියන්න මේකේ නැති එකක් විභාගයට එයි කියලා මා බලාපොරොත්තු වෙනවා. හරි? දැන් ඔන්න ආවේ නැහැ කියන මට බයින්න එපා. ආවොත් ඉතින් ඕගොල්ලෝ ගොඩ ආවේ නැත්නම් ඒත් බයින්න එපා. හරි. දැන් ලියන්න පහත සඳහන් යුගලයන් අතරදී වෙනස්කම් සැකෙමින් පැහැදිලි කරන්න කියන එකට ඔන්න මම විභාගයට එයි කියලා හිතන එකක් දානවා. right? තියාගන්න. මේකේ නෑ අනුකූලතා ශ්‍රිතය සහ අභ්‍යන්තර විගණක ශ්‍රිතය සංසන්දනය කරන්න. අනුකූලතා ශ්‍රිතය සහ අභ්‍යන්තර විගණක ශ්‍රිතය. දැන් ඒක මේකේ නෑ මම අලුතෙන් දාපු එකක් මට ස්ට්‍රෝං ෆීලින් එකක් තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් එයි කියලා. ඒකයි මම එහෙම දාන්නේ. ඒක right. එහෙනම් අපි දැන් මේක සංසන්දනය කරමු. එතකොට මොකද්ද මේ අනුකූලතා ශ්‍රිතය කියලා කියන්නේ? මම මේක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් කිව්වොත් compliance function reasonably ensure that all the rules and regulations are followed in day to day operation. right අනුකූලතා ශ්‍රිතය කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදී නීති සහ රෙගුලාසි වලට අනුව ආයතනයේ කටයුතු කරන බව සාධකයි. අනුකූලතා ශ්‍රිතය කියන්නේ ඒකයි compliance function කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදී නීති රීති රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම. right ඒක තමයි අනුකූලතා ශ්‍රිතයේ ප්‍රධාන දේ. එතකොට අභ්‍යන්තර විගණක ශ්‍රිතයේදී කරන්නේ මොකද්ද? අභ්‍යන්තර ක්‍රියාදාම වලින් සහ ක්‍රියාදාමයන් සම්බන්ධව සහතිකයක් ලබා දීම.
right? එතකොට අභ්‍යන්තර විගණක කරන්නේ give assurance on systems and procedures. ඒ කියන්නේ අභ්‍යන්තර ක්‍රියාදාම වලින් සහ ක්‍රියාවලින් සහ ක්‍රියාදාම සම්බන්ධව සහතිකයක් ලබා දීම. right? දෙවෙනි එක. එතකොට අනුකූලතා ශ්‍රුතිය කියන්නේ මතක තියාගන්න දෙවෙනි පෙළ ප්‍රධාන ආරක්ෂක සංඝටකය. second line of defense. දෙවෙනි පෙළ ආරක්ෂක ප්‍රධාන ආරක්ෂක සංඝටකය. එතකොට අභ්‍යන්තර විගණකය කියන්නේ මොකද්ද? තුන්වන පෙළේ ආරක්ෂක සංඝටක. අපි දන්නා පළමු තමයි මෙහෙයුම්. දෙක තමයි අනුකූලතා. තුන තමයි යන්නේ ඔඩිට්. right? තුන්වෙනි පෙළේ ආරක්ෂක සංඝටක වල දෙකයි. තුන, right? ප්‍රධාන වශයෙන් compliant functions involved with present and future. තත්කාලීන සහ අනාගත සම්බන්ධයෙන් යොමු වේ. right? Compliant function එවන අනුකූලතා ශ්‍රිතය ප්‍රධාන වශයෙන් තත්කාලීන සහ අනාගත සම්බන්ධයෙන් සිදුවේ. දැන් සහ ඉදිරියට. නමුත් ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර විගණක ඉන්වෝල්ව් වෙන්නේ කොහොමද? past and present. ප්‍රධාන වශයෙන් පසු සහ තත්කාලීන කටයුතු වලට යොමු වෙනවා. අපි ඔඩිට් වල හුඟක් කියලාට කරන්නේ පසු සහ තත්කාලීන. නමුත් අනුකූලතාවය කරන්නේ තත්කාලීන සහ අනාගත සම්බන්ධ. ඒක තුන්වෙනි වෙනස. right? හතරවෙනි වෙනස තමයි ප්‍රධාන වශයෙන් දැන් අභ්‍යන්තර විගණක ශ්‍රිතිය ප්‍රධාන වශයෙන් ඒ කමිටු එමු නැත්නම් ඒ කටයුතු ස්වාධීනයි. බොහෝ ස්වාධීනයි. නමුත් අනුකූලතා ශ්‍රිතිය මතක තියාගන්න අභ්‍යන්තර විගණක ශ්‍රිතියේ තරම් ස්වාධීන නැහැ. right? okay. less independence එහෙම නැත්නම් අතන more independence than compliance. අතන less independence than audit. ඉතින් ඔය ටික තමයි වෙනස. මේ පොත්තරේ නැති එකක් තමයි මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළේ. හරි. දැන් අපි යමු තවත් එකක්. right. දැන් අපි යමු මෙතනින් තවත් දෙයක් මට ඔයගොල්ලන්ට ඒක මම පස්සේ කියන්න. අපි කතා කර යනකොට බලමු මේ වෙනස්කම් කීපයක්. හරි. දැන් ගන්නකො තව වෙනස්කම් කීපයක්. දැන් අපි ගමු මුලින්ම තව එකක් සංස්ථාපනය සහ මේක කීවෙනි එකද 1 2 3 4 5 6 7 සංස්ථාපනය සහ ව්‍යාපාර බලපත්‍රකරණය right සංස්ථාපනය සහ ව්‍යාපත්‍ර බලපත්‍රකරණය මේ දෙකේ වෙනස මොකක්ද පළමු වශයෙන් කියන්න ඕනේ අපි මොකද්ද සංස්ථාපනය කරනවා කියලා කියන්නේ සංස්ථාපිත ඒකකයක් වූ සමාගමක් පිටුවීමේදී භාවිතා කරනු ලබන නෛතික ක්‍රමවේදයට අපි කියනවා පුළුවන් නම් මම දෙපැත්තට දාගන්න. එතකොට ලේසියිනේ. right? ලියනකොට ඕන විදිහට ලියන්න අර ඔයගොල්ලෝගේ මේ පාසුව සඳහා දෙපැත්තට දාගන්න. එහෙනම් සංස්ථාපනය කියලා කියන්නේ සංස්ථාපිත ඒකකයක් හෝ සමාගමක් පිහිටුවීමේදී භාවිතා කරනු ලබන නෛතික ක්‍රියාවලියට අපි කියනවා සංස්ථාපනය කිරීම කියලා. නැත්නම් ඉන්කෝපරේෂන්. අරක ලයිසන්සින් right? එතකොට මොකක්ද අපි සංස්ථාපිත ආයතනයක් කියලා කියන්නේ හිමිකරුවන්ගෙන් වෙනස් වූ නෛතික ඒකකයක් separate entity right සංස්ථාපිත ආයතනයක් කියලා කියන්නේ හිමිකරුවන්ගෙන් වෙන් වූ නෛතික ඒකකයක් එතකොට සංස්ථාගත කරනුයේ කුමන පනතෙන්ද සංගම් පනත වගේ මොකක්ද අංකය අංක 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ තමයි මේ ආයතනයක් සංස්ථාගත කරන්නේ right එතකොට බොහෝ මූල්‍ය ආයතන අපි දන්නවා මේ සමාගම් පනත යටතේ තමයි සංස්ථාපනය කරලා තියෙන්නේ right එතකොට සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීමක් තමයි කරන්නේ right එතකොට
සමාගමක් සංස්ථාපනය කරනකොට අපි ඉගෙන ගත්තා මේ අනුගමනය කළ යුතු මූලික පියවර කිහිපයක් තියෙනවා. මොකද්ද? පළමු එක නාමය සමාගමේ නාමය අනුමත කර ගැනීම, ව්‍යවස්ථාවලිය පිළියෙල කිරීම, කොටස් කිමියන් අත්සන් කිරීම, අධ්‍යක්ෂකවරු සහ ලේකම්වරු තෝරාපත් කිරීම, අදාළ ලියකියලි ඉදිරිපත් කිරීම සහ සංස්ථාපිත සහතිකය ලබා ගැනීම. right සංස්ථාපිත සහතිකය ලබා ගැනීම. දැන් මෙතන ශ්‍රී ලංකාවේ සමාගම් ප්‍රධාන බලධාරියා කවුද? සමාගම් රෙජිස්ටර්. ඉතින් ඕක තමයි සංස්ථාපනය කියලා කියන්නේ. මොකද්ද සංස්ථාපනය කියලා කියන්නේ? සංස්ථාපිත ඒකකයක් හෝ සමාගමක් වශයෙන් භාවිතා කරනු ලබන නෛතික ක්‍රියාවලිය සමාගම් පනත යටතේ ලියාපදිංචි වීම. එතකොට මේ අනුගමනය කරන යුතු කොටස් කීපයක් තියෙනවා. එතකොට එහෙම සංස්ථාපනය කළාම අපිට ලබා දෙනවා මොකද්ද? සංස්ථාපිත කිරීමේ සහතිකයක් ලබා දෙනවා. right. එවනම් බලපත්‍රයකරණය කියන්නේ මොකද්ද? බලපත්‍රය කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් බැංකුකරණය, මූල්‍ය ව්‍යාපාරය, කල්බදු ව්‍යාපාර, තරවුකරණය, රක්ෂණ ආදී විශේෂිත මූල්‍ය ව්‍යාපාර සඳහා අදාළ නියාමන ආයතන වලින් ඒ සඳහා අදාළ නීති ප්‍රතිපාදයන් යටතේ අනුමැතිය ලබා ගැනීමට ලබාගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අපි කියනවා ව්‍යාපාර බලපත්‍රකරණය. දැන් දන්නවනේ ඒතර සංස්ථාපනයයි බලපත්‍රකරණයයි දෙකක්. ඒතර බලපත්‍රය කියන්නේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට උදාහරණයක් වශයෙන් බැංකුකරණය, මූල්‍ය ව්‍යාපාර කියන්නේ finance companies, කල්බදු ව්‍යාපාර, leasing companies, brokering companies, රක්ෂණ සමාගම් මේ විශේෂ ව්‍යාපාර කරගෙන යාමට සංස්ථාපනයේ විදිහට මදි. මේ ව්‍යාපාරේ පවත්වාගෙන යාමට අදාළ නියාමන ආයතනයන්ගෙන් අනුමැතිය ලබා ගන්න. දැන් අපි කස්ටමර් චාර්ට් එක යටතේ අපි කියලා තියෙනවා අපි ලයිසන් එක ගන්න ඕනේ කියලා ගණතුණු කරවන්න පෙන්වන ශාඛාවරි ආන්නේ වගේ තමයි. right. දැන් උදාහරණයක් වශයෙන් එතකොට කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය කරන්නේ අපේ බැංකුකරණය. උදාහරණ රක්ෂණ සමාගම් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවකින් තමයි ගන්න ඕනේ. එතකොට කොටස් දරවකරුවන් සහ ඒකක භාර සුරුකුම් සහ විනිමය කොමිසම. කෙටි ප්‍රශ්නයක් ඉන්න පුළුවන් බලපත්‍ර ලබාගත යුතු සමුපාකාර සංවර්ධන කොමසාරිස්. ඒක අපි දැනගන්න. මේ ආකාරයට right අර අපි කලින් සටහන් කළ සංස්ථාපනය ආරම්භයේදී මූල්‍ය සමාගම් පනත යටතේ සංස්ථාපිත පසුව ඒවා නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වීම. දැන් අපි දන්නවා සංස්ථාපනය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් අපි කිව්වා මොකද්ද? අපි සාකච්ඡා කළා මොකද්ද? බලපත්‍රීකරණය කියන. right. දැන් ඊට පස්සේ තව එකක් බලමු. ණයකර සහ ස්ථාවර තැන්පත්. ණයකර කියන්නේ මොනවද? ණයකර කියලා අපි සාකච්ඡා කරන්නේ ඩිබෙන්චර්ස්. right. එතකොට අනිත් එක මොකද්ද? තැන්පත්. එතකොට තැන්පත් කියලා අපි කියන්නේ මොන තැන්පත් කියලාද අපි කියන්නේ? ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු. right. සාමාන්‍යයෙන් මතක තියාගන්න ණයකර සහ තැන්පත් එක්ක අපි සංසන්දනය කරලා බලනකොට ණයකර සමස්තයක් වශයෙන් දිගු කාලීනයි. right. ස්ථාවර තැන්පතු සමස්තයක් වශයෙන් කෙටි කාලීනයි. මාස 3 මාස 6 දුකට යනවා. නමුත් comparatively ණයකරට වඩා ස්ථාවර තැන්පත් කෙටි කාලීනයි. දිගු කාලීනයි කෙටි කාලීනයි. එතකොට මතක තියාගන්න ණයකර අපි ව්‍යවස්ථාපිත සංචිත වලින් නිදහස්. statutory reserve ratios. අපි කියනවා SRR. දැන් අපි දන්නවා SRR එක දැන් කීයද? SRR එක 102යි. මතක තියාගන්න. 102යි. අපි ගිය සුමානේ ප්‍රශ්නයක් කළා හරි ශ්‍රී ලංකා මහා බැංකුව මේ COVID-19 නිසා වැඩිපුර ණය දීම සඳහා තමයි අර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5 සිට 2 දක්වා අඩු කළේ. right. ඒකත් මතක තියාගන්න. එහෙමනම් ණයකර අපි ගණනය කරනකොට ව්‍යවස්ථාපිත සංචිත වලින් නිදහස් වුණාත් මතක තියාගන්න ස්ථාවර තැන්පතු
ඒ නියමිත සංචිත ප්‍රමාණය පවත්වා ගත යුතුයි. ඊළඟ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය සඳහා ණය කර ප්‍රතිශතය නැත්නම් ණය කරවල බලපෑමක් සලකා බැලී. ඒ කියන්නේ කැපිටල් ඇඩික්වසි එක හදාගන්න අපිට ණය කර ඉදිරිපත් කර ලබා ගන්නා මුදල් සලකන අතර අපි තැන්පතු අපගේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය සඳහා අපි සලකා බලන්නේ. එහෙනම් තමයි බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය අවශ්‍යතාවය අඩු වුණාම වැඩිපුර අපි ඩිබෙන්චර්ස් ඉෂුව කරලා ප්‍රමාණාත්මකතාවය වැඩි කරගන්න යන්නේ. right? දැන් ද්‍රවශීලතාවයේ සඳහා ධනාත්මක පරිමාණයකින් යුක්තය. හැබැයි කෙටි තැන්පත් ගුණාත්මක පරිණාමයකින් යුක්තයි. ඒ කියන්නේ අපි දන්නවා තැන්පතු ගනුදෙනුකරු ඉල්ලූ විට ගෙවිය යුතුයි. නමුත් ණය කර එහෙම ගෙවන්න ඕනේ ඇග්‍රී වූ යම් කිසි කාල පරිච්ඡේදයකින් පසු තමයි ගෙවන්නේ. නමුත් ස්ථාවර තැන්පතු ගනුදෙනුකරු ඉල්ලූ විට ගෙවිය යුතුයි. ඉතින් මේක තමයි ණය කර සහ තැන්පත් අතර වෙනස්කම්. හරි? ඕකේ. ඊට පස්සේ අපි තව එකක් බලමු මේකත් එක්ක සාකච්ඡා කරනකොට අපි මේ බලලා යමු. right. එතකොට බලපත්‍ර සමාගම් සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු එකක් තියෙනවා නේද? ඒක මොකද මේ දෙකේ වෙනස? දැන් මේ දෙක අහපු ගමන් අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ පනත. මේ දෙකේ ප්‍රධාන වෙනස තමයි පනත. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් මොකද්ද පනත? මූල්‍ය සමාගම් පනත මොකෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? අංක 2011 අංක 42 යටතේ බලාපත්‍ර ලබාගෙන ක්‍රියාත්මක කරන ආයතන තමයි බලපත්‍රලාභී මූල්‍ය සමාගම්. අංක 42 ව්‍යාපාර සමාගම්. right? එතකොට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ක්‍රියාත්මක වන්නේ අංක 30 1988 බැංකු පනත යටතේ සිදු කරන වෙනස තමයි. ඒක තමයි ඉස්සෙල්ලාම. එතකොට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා අරමුදල් සම්පාදනයේදී මොකද්ද කරන්න ඕනේ? අපිට අර ජංගම ගිණුම් පවත්වා ගන්න බෑ. නමුත් අපිට තැන්පතු රැස් කරගන්න පුළුවන් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු වලට ජංගම ගිණුම් ක්‍රියාත්මක කරලා. right. සාමාන්‍යයෙන් ඒ අරමුදල් රැස් කිරීම සඳහා සාපේක්ෂ සහ ණය ලබා දීමේදී වාණිජ්‍ය බැංකු වලට වඩා වැඩි පොලියක් අය කරනු ලබයි. නමුත් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ඉතා අඩු වියදම් අරමුදල් නිසා සාපේක්ෂකව අඩු පොලියක් ලබා ගන්නු ලැබේ. right? ඕන්න තව කියන්න පුළුවන් බලපත්‍ර සාභි මූල්‍ය සමාගමක් ප්‍රධාන වශයෙන් අපි තවත් සංසන්දනයක් කළොත් මේ දෙක අතර ශ්‍රී ලංකා මහා බැංකුව තමයි දෙකම පාලනය කරන්නේ. ඒකත් මතක තියාගන්න. හරි. right. එතකොට අපි බලමු ඊළඟ එක බලමු බාහිර විගණකයි අභ්‍යන්තර විගණක. අපි මේක සාකච්ඡා කළා. කවන්නක් බලමු බාහිර විගණකයි අභ්‍යන්තර විගණකයි අතර වෙනස්කම්. විභාගෙට උගහක් වෙලාට එන එකක් තමයි මේකත්. right. එතකොට මතක තියාගන්න බාහිර විගණක ප්‍රධාන වශයෙන් විගණනය කර ලබන ආයතනය බාහිර විගණකයන් ආයතනයේ විගණනය කරනු ලබන ආයතනයන් බාහිර විගණකයන් බොහෝ විට ස්වාධීනයි. නමුත් අභ්‍යන්තර විගණකයන් ආයතනය තුල සේවය කරන අතර ඔවුන් විගණන කමිටු හෝ අධ්‍යක්ෂක මණ්ඩලයට වාර්තා කරයි. එතකොට ප්‍රධාන වශයෙන් බාහිර විගණනයන් වාර්තා කරන්නේ කවුරු වෙනේද? ප්‍රධාන වශයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව සහ ප්‍රධාන වශයෙන් කොටස් හිමියන්ට තමයි
වාර්තා කරන්න. right? එමුත් අතන වාර්තා කරන්නේ කාටද? විගණන කමිටුව හෝ අධ්‍යක්ෂක මණ්ඩලයට තමයි වාර්තා කරන්නේ. මතක තියාගන්න. එතකොට අභ්‍යන්තර විගණකගේ ප්‍රධාන කාර්යයක් තමයි සමාගමේ නැත්නම් මූල්‍ය ආයතනයේ අභ්‍යන්තර පාලන පද්ධතිය සකස් කිරීම හා නිශ්චිත අවධානීය කළමනාකාර ප්‍රතිපත්තීන් සංවර්ධනය කිරීම සඳහා උපකාරී වේ. අභ්‍යන්තර පාලන පද්ධතිය සකස් කිරීම සහ නිසි ලෙස සිදු වෙනවාදයි සොයා බැලීම. right? එතකොට ප්‍රධාන වශයෙන් බාහිර විගණක සිදු කරන්නේ මූල්‍ය ප්‍රකාශනවල සහ කාර්ය කටයුතු සම්බන්ධයෙන් තම පළපුරුද්ද භාවිතා කරලා තම දැනීම භාවිතා කරලා එහි නිර්වේදිතාවය උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීමයි. right? බොහෝ විට කේවල වාර්ෂික විගණනයක් තමයි කරන්නේ එකපාරයි. නමුත් මතක තියාගන්න අභ්‍යන්තර විගණනය ප්‍රධාන වශයෙන් අවදානම් කළමනාකරණය සඳහා ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවත් එම අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය අඛණ්ඩව ස්වරූපයක් ගන්න අතර විශේෂයෙන් වසරකට කීප වතාවක් වුණත් සිදු වෙන්න පුළුවන් නැත්නම් වසර පුරාම සිදු වෙනවා. නමුත් අතන වෙන්නේ කොහොමද? නිසි ආකාරයෙන් සාමාන්‍යයෙන් කේවල වාර්ෂික විගණකයක් තමයි සිදු කරන්නේ. right? එතකොට මේ විශේෂයෙන් මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේදී එම වාර්තා නිවැරදි ලෙස සකස් වෙලා තියෙනවාද? ඒවා නිවැරදි නීති රීති රෙගුලාසි වලට එකගම පිළියෙල කරගන්න තිබෙනවද පිළිබඳව තම මතයක් ඉදිරිපත් කිරීම බාහිර විගණනකින් සිදු කරන්නේ. එතන මේ මතය අපි සාකච්ඡා කළා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔහු මතක තියාගන්න ප්‍රධාන මාර්ගයේ සියලුම නිරාවරණයන් නිසි ලෙස සිදු කර ඇතැයි සොයා බලා වාර්තා කිරීම තමයි බාහිර විගණකගේ කටයුතු වන්නේ. right. දැන් අපි බලමු එහෙනම් අභ්‍යන්තර විගණනය සහ බාහිර විගණනය කතා කළා. අපි බලමු එහෙමනම් මේ ද්‍රවශීලතාවය සහ නුබුන්වත් බව කියන්නේ මොකක්ද කියන්නේ. හුඟක් කියලාවට ඕක විභාගෙදී අහනවා මේ ද්‍රවශීලතාවය සහ නුබුන්වත් භාවය. right? වෙනස. එහෙමනම් මේ ද්‍රවශීලතාවයෙන් නැත්නම් නුබුන් මේ ද්‍රවශීලතාවයෙන් අපි හඳුන්වන්නේ මොකද්ද? එදිනෙදා ගෙවීම් කිරීමට ප්‍රමාණවත් තරම් අරමුදල් තිබීමට තමයි අපි කියන්නේ ද්‍රවශීලතාවය කියන්නේ. right? මේ බැංකුවල ද්‍රවශීලතාවය ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රමාණවත් ගෙවීම් සිදු කිරීමට ප්‍රමාණවත් තරම් අරමුදල් තිබීමට අපි කියනවා ද්‍රවශීලතාවය කියන්නේ. එතකොට නුබුන්වත් භාවය කියලා කියන්නේ අභ්‍යන්තර ආයතනයේ සමස්ත ණය චිත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් මේ නුබුන්වත් භාවය කියලා කියන්නේ ආයතනයේ සමස්ත ණය චිත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් එහි දිගුකාලීන බැඳීම් සපුරාලිය හැකි ආකාරය සහ අනාගතයේ අරමුදල් කරන්නේ සුරක්ෂිත බව සලකා බැලීම තමයි මේ නුබුන්වත් භාවයේදී කරන්නේ. එතකොට ද්‍රවශීලතාවය කියන්නේ එදිනෙදා ගෙවීම් කිරීමට ප්‍රමාණවත් තරම් පරිදි අරමුදල් තිබීමත් අනිත් එක ආයතනයේ සමස්ත ණය චිත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් නැත්නම් අවධාරණය කරමින් එහි දිගුකාලීන බැඳීම් සපුරාලිය හැකි ආකාරය සහ අනාගතයේදී අරමුදල් වල සුරක්ෂිත බව සලකා බලනවා මේ නුබුන්වත් භාවය. right? එතකොට මතක තියාගන්න අපි සාකච්ඡා කළා බොහෝ විට බැංකුවල ද්‍රවශීලතාව අවදානමක් ඇතිවන්නේ කුමක් නිසාද? අපි කිව්වා පරිණත
සම්ප්‍රේෂණයේ නැත්තම් ගැටලුව නිසා ඇතිවනුයේ වත්කම් වගකීම් වල පරිණත නොගැලපීම් නිසා. ප්‍රධාන වශයෙන් බැංකුවලදී ද්‍රව්‍යශීලතාවය ඇතිවන්නේ වත්කම් වගකීම් වල පරිණතවල නැත්තම් වත්කම් වගකීම් පරිණතවල තිබෙන නොගැලපීම් නිසා. asset liability mismatch නිසා. ඇයි කෙටි කාලීන තැන්පතු වරන් ණය දිගු කාලීන තැන්පතු ලබා දෙන. දිගු කාලීන ණය ලබා දෙන. අන්න වත්කම් වගකීම් අතර නොගැලපීම නිසා. right? සාමාන්‍යයෙන් මේ නුබුන්වත් භාවය මතක තියාගන්න ආයතනයේ සමස්ත ප්‍රාග්ධන චිත්‍රයට සම්බන්ධ වෙනවා. right? එකී මූල්‍යමය ලීවරණයේ මට්ටම සහ එහි ව්‍යුහය සමග ඇති අවදානම පෙන්වු කරනවා. ඒ කියන්නේ කොපමණ ණයක් මේ නුබුන්වත් භාවය ලබාගෙන තියෙනවද කියන එක පෙන්වනවා. right? එතකොට මතක තියාගන්න දැන් සමාගමක් ඉහළ ද්‍රවශීලතාවයක් තිබූ පමණින් එය ගුණවත් වීම සිදු නොවන බවට සාක්ෂියක් නෙමෙයි. දැන් හිතමු දැන් මේ ආයතනයේ අද සල්ලි තියෙනවා. නමුත් අපිට කියන්න බෑ ඉදිරි කාලයේදී මේ ආයතනය ප්‍රමාණවත් මුදල් තියෙනවද. ඒ වගේම තමයි අනාගතයේදී සල්ලි තිබුණාට ඒ සමාගමක් ශක්තිමත් ශේෂපත්‍ර සමග ඉහළ නුබුන්පත්කමක් තිබුණද తాවකාලිකව ද්‍රවශීලතා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. right? ඒ නිසා මේ දෙක බැලන්ස් කරලා තමයි අපි යන්නේ. right? එතකොට අපි කොහොමද මේක මේ සඳහා සිදු කරන්නේ? එහෙමනම් අපි සමාගම මේක හරි විදිහට නිසියාකාරයෙන් සිදු වෙනවද කියලා අපි බලන්නේ කොහොමද? මේ සඳහා අපිට පුළුවන් solvency test එහෙම නැත්නම් සමාගමක් නුබුන්වත් භාවය පරීක්ෂණයකට සාර්ථක මුහුණ දෙන බව සැලකන්නේ සමාගමේ ව්‍යාපාරවලින් පැන නගින ණය ගෙවා ගැනීමට හැකියාවක් සමාගම් වත්කම් වටිනාකම් ආයතනයේ වගකීම් වල වටිනාකමට සහ ප්‍රකාශිත වටිනාකම එකතුවට වඩා වැඩි බව දන්වාන් පෙන්වා දීමිනි. දැන් මේක ඕගොල්ලන්ට නෝට් එකේ තියෙනවා පොඩ්ඩක් බලන්න. right? එහෙම නැත්නම් අපි මේ solvency ratio නැත්නම් නුබුන්වත් අනුපාතය කියලා කියන්නේ සමාගමයේ ණය සේවා කිරීමේ හැකියාව මනිනු ලබන එකකයක්. දිගු කාල, කෙටි කාලීන නැත්නම් දිගු කාල. ද්‍රවශීලතාවයේ කෙටි කාලීනයි නුබුන්වත් භාවයේ දිගු කාල. ද්‍රවශීලතාවය තිබූ පමණින් අපිට කියන්න බෑ නුබුන්වත් භාවයට පත් වෙනවා කියලා ආයතනයක්. ඒ වගේම ද්‍රවශීලතාවයේ තිබූ පමණින් අපිට කියන්න බෑ ආයතනයක් නුබුන්වත්තාවයට පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මතක තියාගන්න. එතන නුබුන්වත් බව අවදානම බැංකුවක් ගුණවත් වීමට හේතු වේ හැකියි. right? එහෙමනම් ද්‍රවශීලතා අවදානම සමාගමේ තත්ත්වයට යටතේ බැංකුව බිඳ වැටීමට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම වැදගත්. එතකොට ගණිතන කාර්යයේ ප්‍රධාන වශයෙන් බලන්නේ කුමකද? බැංකුවේ කුමක් පිළිබඳවද? ද්‍රවශීලතා අවදානම. දැන් මේ අනුව යම් පරිපාලන හේතු මත නැත්නම් අපේ පාලනය නැත්නම් නියාමකවරුන් ඒ බැංකුවලට අවශ්‍ය ද්‍රවශීලතා පවත්වාගත යුතු ද්‍රවශීලතා අනුපාතයක් පිළිබඳ යම් සීමාවන් ලබා දීලා තියෙනවා. ඒක අපි දන්නවා එහෙමනම් මොකද්ද මේ ද්‍රවශීලතාවය සහ නුබුන්වත් කියන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊට පස්සේ යමු මේ ඊළඟ එකට අනුකූලතා පරීක්ෂාව සහ ආතති පරීක්ෂාව. අනුකූලතා පරීක්ෂාව සහ ආතති පරීක්ෂාව. හරි? ඕකේ. දැන් අපි ගත්තොත් එහෙම මොකද්ද මේ අනුකූලතා පරීක්ෂාව කියලා කියන්නේ? අපි ඒකට කියන්නේ මොකද්ද? අනුකූලතා පරීක්ෂාව කියන්නේ ආයතනයක් තුළ නිවැරදි ලෙස විධිමත් ක්‍රමවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් හා බාහිර සහ අභ්‍යන්තර සම්මත එකකතාවයන් වලට අනුකූලව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලන ක්‍රමවේදයන් වලට අපි කියනවා අනුකූලතා පරීක්ෂා. ඒ කියන්නේ ආයතනයක් තුළ නිවැරදි ලෙස එහෙම නැත්නම් විධිමත් ක්‍රමවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්
බාහිර සහ අභ්‍යන්තර සම්මත එකකතාවයන් වලට අනුකූලව ක්‍රියාත්මක වන්නේ දැයි පිළිබඳව සොයා බැලීමට අපි කියනවා අනුකූල පරීක්ෂාව. එවනම් ආතති පරීක්ෂාවක් කියලා කියන්නේ මොකද්ද? ආතති පරීක්ෂාවක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් බාහිර විවිධ අහිතකර අවස්ථාවන් වලදී බැංකු වලට ප්‍රමාණාත්මකව ඒ අහිතකර බලපෑම් වලට මුහුණ දිය හැකි දැයි සොයා බැලීමට අපි කියනවා ආතති පරීක්ෂාවේදී සිදු වෙනවා. කොහොමද බැංකු වලට ප්‍රමාණාත්මකව අහිතකර බලපෑම් වලට මුහුණ දිය හැකි දැයි සොයා බැලීම අපි කියනවා ආතති පරීක්ෂාවක් කියලා. right. එහෙනම් දෙවෙනි එක අනුකූලතා පරීක්ෂාව තුළින් ආයතනයේ අනුකූලතා අවදම් නිරාවරණය කිරීම සඳහා අධීක්ෂණය නිවැරදි කිරීම අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනු ලබයි. එතකොට අනුකූලතා පරීක්ෂාවලදී නියාමකයන්ගේ කටයුතු සිදු කිරීම පහසු වෙනවා. ඇයි අපි දන්නවා හොඳ අනුකූලතා පරීක්ෂාවක් ආයතනය තුළ සිදු වෙනවා නම් මේ නියාමකයන්ට ඇවිල්ලා සුපරීක්ෂා කරන්න තරම් අවශ්‍යතාවය නැහැ. මොකද ආයතනය තුළ නියම ආකාරයෙන් මේ අනුකූලතා පරීක්ෂාව කිරීම නිසා. right? එතකොට ආතති පරීක්ෂාවෙන් තව වැදගත් දෙයක් කරනවා කළමනාකාරීත්වයට අපේක්ෂිත අවදානම් වලින් අවශ්‍ය වන නැත්තම් අවදානම් වලින් සිදුවන මේ අහිතකර බලපෑම් බලක්වා ගැනීමට යම් කිසි රාමුවක් සපයනවා ආතති පරීක්ෂා මගින්. ඒ කියන්නේ ආතති පරීක්ෂා මගින් කරනවා කළමනාකාරීත්වයට අපේක්ෂිත අවදානම් වලින් සිදුවන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා ක්‍රියාකාරී රාමුවක් සැපීම සිදු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ආයතනයේ ලාභදායීතාවය, එවන ද්‍රව්‍යශීලීතාවය, ප්‍රාග්ධන අවශ්‍යතාවය පිළිබඳ සොයා බැලීමක් සිදු කරනවා. right? ඒකත් මතක තියාගන්න. අනුකූලතා පරීක්ෂාව ප්‍රධාන වශයෙන් කරන්නේ අනුකූලතා නිලධාරී. ආතති පරීක්ෂාව ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ කවුද? ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ අවදානම් නිලධාරී. right? okay. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා අභ්‍යන්තර විගණක, බාහිර විගණක, ද්‍රවශීලතා සහ නුඹුන්වත් බව, අනුකූලතාවයේ සහ ආතති පරීක්ෂාව, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, ණයකර සහ ස්ථාවර තැන්පතු, සංස්ථාපනය කිරීම සහ ව්‍යාපාර බලපත්කරණය. ඒ වගේම අපි ඉගෙන ගත්තා අනුකූලතා ශ්‍රිතය සහ අභ්‍යන්තර විගණක ශ්‍රිතය. right. දැන් ඔන්න අපි වෙනස්කම් ටිකක් කළා. අපි ඉතුරු ටික කරන්න නැවත එමු. අපි යමු එහෙමනම් තවත් ප්‍රශ්නයකට. මොකක්ද අපි යන ප්‍රශ්නේ? දැන් ගන්න ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. right. එකපාරක් හොඳින් කියවන්නකො ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. අපිට වෙලා තිබ්බොත් මම තවත් ප්‍රශ්න ටිකක් කියන්න. ප්‍රශ්න අංක 3. හරි. හොඳට කියවන්න. විනාඩිය දෙකක් දෙන්නම් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නේද? right. කියවන්න ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. මූල්‍ය ආයතන ඔවුන්ගේ ව්‍යාපාර ඔවුන්ගේ තිරසාර ප්‍රසාරණයක් විවිධ උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරයි. මූල්‍ය ආයතනයක් ඔවුන්ගේ තිරසාර ප්‍රසාරණයක් සඳහා විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කරයි. ඒ කියන්නේ business expansion, right? ඒකාබද්ධ සහ අත්පත් කර ගැනීම ප්‍රධාන වර්ධන ක්‍රමෝපාය වේ. merging and acquisition. සාමාන්‍යයෙන් අත්පත් කර ගැනීම දෙආකාර වන අතර එය විරුද්ධ සහ සුහද යනුවෙන් හඳුන්වා ගනු ලබයි. කියන්නේ
friendly and hostile අත්පත් කර ගැනීම. අර මම මේකට උදාහරණයක් කිව්වා ඔයගොල්ලෝ මතකයිනේ යාළු වෙලා බඳින එකයි බලාත්කාරයෙන් බඳලා දෙන එකයි right හරි දැන් ඔන්න ඒක තමයි තියෙන්නේ. දැන් ඊට කලින් මම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නිකන් කිව්වොත් මේ වසරේ මගේ තවත් ඔන්න මම කියන මේ බොහෝ විට එන්න පුළුවන් කියන ප්‍රශ්නයක්. හොඳේ දැන් ඔන්න මම බොහෝ විට එන්න ඕනි ගියන් පස්සේ පොඩක් බලන්න ඉච්චරයි. නැතුව මට මේවා 100% විශ්වාස කරන්න බෑ. නමුත් ඉතින් මම කියනවනේ ඒ නිසා පොඩක් බලන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව මේ දවස්වල යම් කිසි ප්‍රශ්නයකට කියන රටේ මූල්‍ය ආයතන විශේෂයෙන් මූල්‍ය සමාගම් අපි කීයක් තියනවද 39ක් විතර තියනවනේ නේද? මේ 39න් ඇත්තම කියනොනම් භාගයටත් වැඩිය යම් ද්‍රවශීලතා ප්‍රශ්නවලට එහෙම නැත්නම් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වලට යම් ප්‍රශ්නවලට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා මේ මූල්‍ය ආයතන මේ විශාල ප්‍රමාණයක් තියෙන මූල්‍ය ආයතන එකට එකතු කරලා සාපේක්ෂක වශයෙන් තව එකක් ලබා ගැනීම නෙවෙයි අපි තුමු මූල්‍ය ආයතන 4ක් විතර එකතු කරනවා. ඒකත් එක්තරා විදියක ඒකාබද්ධ කිරීමක් තමයි. නමුත් ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන කීපයක් එකතු කරලා right අර ඒකාබද්ධ සහ අත්පත් කර ගැනීම වල පොඩි මූල්‍ය ආයතන කීපයක් එකතු කරලා සීමිත මූල්‍ය සමාගම් කීපයක් ඇති කරන්න. අන්න ඒ ක්‍රමවේදයට අපි කියනවා consolidation. මතකද ඉංග්‍රීසි වචනේ consolidation එහෙම නැත්නම් amalgamation. එහෙම නැත්නම් අපිට සිංහලෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් ආයතනයක් සමූහගත වෙන කරනවා කියලා. right? සමූහගත විශේෂයෙන් මූල්‍ය සමාගම් සමූහගත කරණයෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියලා ඇහුවොත් මොකක්ද කියන්න ඕනේ? right? ඒක ඇවිල්ලා it is the merger and acquisition of many smaller companies into few much larger ones. ඒ කියන්නේ අපි ගාව තියෙන කුඩා මූල්‍ය ආයතන එකතු කරලා තනි ආයතන කීපයක් ඇති කිරීමයි. කුමක් කරාද? අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ කිරීම තුලින්. right? ඉංග්‍රීසි කිව්වොත් and it is the merger and acquisitions of many smaller companies into few much larger ones. දැන් 39ක් තියෙනවානේ. අපි හිතමු 4යි 6යි ඒ 3ක් එකතු වෙලා එකක් හදනවා 4ක් එකතු වෙලා එකක් හදනවා 6ක් එකතු. එතකොට ලොකු ඒවා කීපයක් කුඩා ඒවා එකතු කරලා හැදීමට තමයි අපි කියන්නේ අපි සාකච්ඡා කළොත් අපි ප්‍රධාන වශයෙන් කියන්නේ ආයතන සමූහගත වීම. දැන් ඇයි මෙහෙම කරන්න හේතුව? දැන් මතක තියාගන්න මේවා ලියනකොට ලියන්න බෑ අර ඒවා ලියන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් විශේෂ කරුණු ටිකක් ලියන්න ඕන. ඇයි මෙහෙම ශ්‍රී ලංකා මහා බැංකුව පෙළඹෙන්නේ මේ විශේෂ ශ්‍රී ලංකා මූල්‍ය තිබෙන මූල්‍ය සමාගම් මේ වගේ සමූහගත කරන්න පෙළඹෙන්නේ එක කරුණක් තමයි right ප්‍රධාන වශයෙන් අර කුඩා ආයතන දැනට මූණ පාන ප්‍රාග්ධන සහ ද්‍රවශීලතාවයට මුහුණදී එම ආයතනය ශක්තිමත් කර ගැනීම තුලින් රටේ පවතින මූල්‍ය පද්ධතියයි ස්ථායීතාවය පවත්වාගෙන යනවා. right? එක. දෙවැනි එකේ තමයි අර අපි සාමාන්‍යයෙන් දන්න අපි ඉගෙන ගන්න දේ මොනවද? synergies කියන්නේ මොකද්ද? අපි එකට සිංහලෙන් කියන්නේ මේ synergies කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සහශක්තියෙන් වැඩි කර ගැනීම නිසා right ඒකත් එක්කම අපිට කියන්න පුළුවන් තව මොකක්ද cost of savings and revenue අපි ආදායම් මාර්ග වැඩි කර ගන්න පුළුවන්. එතකොට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය trust and confidence
වැඩි කිරීම තුළින් ඇතිවීම නිසා ආයතනික සිස්ටමැටික් රිස්ක් නැත්තම් පැතිර යාමේ අවදාන අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නොයෙකුත් විශේෂ වූ අවදානම් වලට ශක්තිමත් ලෙස මුහුණ දීමේ හැකියාව වැඩි කරනවා ආදී කරුණු අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒ වගේ කිරීම. එතකොට දැන් මේක සාපේක්ෂක වශයෙන් සමහර වෙලාවට නීතිමය වශයෙන් සිදු කරනු ලබන එහෙම නැත්නම් අපි එකට කියනවා මේ ස්ටැටියුටරි මර්ජින් කියලා කියන්න පුළුවන්. කියන්නේ නීතිමය වශයෙන් අපි විසින් සිදු කරනු ලබන දෙයක්. දැන් ඒක මේ නෝට් එකේ නෑ මතක තියාගන්න මම අමතරව කියපු එකක්. හරි දැන් යමු ප්‍රශ්නෙට. ඉහත උපාය මාර්ගයන් වලට අමතරව ඒ කියන්නේ merging and acquisition වලට අමතරව මූල්‍ය ආයතනයක් භාවිතා කරන වෙනත් විකල්ප උපාය මාර්ග තුනක් කෙටියෙන් විස්තර කරන්න. right දැන් අපි කිව්වා දැන් මම පොඩ්ඩක් මේ ගැන සාකච්ඡා කරනකොට අපි ටිකක් කෙටියෙන් බලමු මොනවද මේ උපාය මාර්ග. ආයතනයක් ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ ස්ථිරසාර පුළුල් කර ගැනීමේ උපාය මාර්ග. අපි මේදී සාකච්ඡා කළා ඔයගොල්ලන්ට මතක ඇති උපාය මාර්ග කිහිපයක්ම. අපි පළමු උපාය මාර්ග වශයෙන් අපි සාකච්ඡා කළේ විස්තීර්ණ උපාය මාර්ග. එහෙම නැත්නම් අපි කිව්වා intensive concentration expansion කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් විස්තීර්ණ උපාය මාර්ගයක් කියලා කියන්නේ සමාගමක් විසින් පවත්වනු වෙළඳපොළ වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම. right මේ සඳහා අපි භාවිතා කරනවා කියලා අපි කිව්වා වෙළඳපොළ විනිවිද බෑමී උපක්‍රමය. එහෙම නැත්නම් market penetration. එහෙම නැත්නම් අපි කිව්වා වෙළඳපොළ සංවර්ධනය market development. right අනිත් එක තමයි නිෂ්පාදිත සංවර්ධනය. ඒ කියන්නේ product development. අලුත් ලිපියමක් ඉදිරිපත් කිරීම තුලින් ඉන්න ගනුදෙනුකරුවන්ටම ඉන්න වෙළඳ කොටසට මේකට අපි කියනවා විස්තීර්ණ උපාය මාර්ගය. අපි කියනවා intensive growth strategies කියලා. දෙවෙනි ක්‍රමයට අපි කිව්වා මතකද අපි Unilever සමාගමයි කියලා. දෙවෙනියට අපි කිව්වා ඒකාබද්ධ නැත්නම් integration expansion පුළුල් කිරීමේ උපාය මාර්ගය. දැන් මෙහිදී අපි බැලුවේ මොකද ඉන්ටිග්‍රේට් කරන්නේ එක්ක බෙදා හරින්න සැපයුම් කරුවෝ තරගකරුවන්. දැන් මේ සම්බන්ධයෙන් කරනු ලබපු ඒකාබද්ධ වලට අපි කියනවා ඉන්ටිග්‍රේෂන්ස්. උදාහරණ වශයෙන් බෙදා හරින්න සැපයුම් කරුවන් සහ තරගකරුවන්. එතකොට අපි කිව්වා සිරස් ඒකාබද්ධ කිරීම එහෙම නැත්නම් vertical integration එහෙම නැත්නම් horizontal integration එහෙම නැත්නම් තිරස් ඒකාබද්ධ කිරීම. එතකොට සිරස් ඒකාබද්ධ කිරීම අපි නැවත වරක් කොටස් දෙකකට බෙදුවා. මොකක්ද මේ සිරස් ඒකාබද්ධ කිරීම අපි දෙකට බෙදුවේ? අපි සප්ලයව ගත්තොත් අපි කිව්වා පසු ඒකාබද්ධ. එහෙම නැත්නම් backward integration. අපි බෙදා හරින අත්පත් කරගත්තොත් අපි ඒකට කියනවා ඉදිරි ඒකාබද්ධ නැත්නම් forward integration. එතකොට තිරස් ඒකාබද්ධ කිරීම කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපි කිව්වා අපගේ තරඟකරුවන් අත්පත් කර ගැනීමට අපි කියනවා තිරස් ඒකාබද්ධ කිරීම. right okay right දැන් අපි මේවා අපි කරපු දේවල් මම මේ ඔයගොල්ලන්ට ඉතාමත්ම කෙටියෙන් සාකච්ඡා කරන්නේ. right ඊට පස්සේ උපාය මාර්ගය තමයි විවිධාංගීකරණ උපාය මාර්ගය. එතකොට අපි කොහොම විවිධාංගී උපාය මාර්ග කිව්වොත් ආශ්‍රිත විවිධාංගීකරණය එහෙම නැත්නම් concentric related සහ ආශ්‍රිත නොවන විවිධාංගීකරණ ක්‍රම. right ආශ්‍රිත සහ ආශ්‍රිත නොවන. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තව සාකච්ඡා කළා අපි ප්‍රධාන වශයෙන් සහයෝගිතා උපාය මාර්ග. මේ සහයෝගිතා උපාය මාර්ගවලදී අපි කතා කළා විශේෂයෙන් අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ කිරීම එහෙම නැත්නම් merging සහ acquisition joint venture සහ strategic alliance.
right? එතකොට නමුත් ඊට අමතරව අපි කිව්වා ජාත්‍යන්තර වශයෙන් licensing, franchising, subsidiary, joint ventures, exporting ආදී වශයෙන් මේවා තමයි ඉතාමත්ම මතක හිටින්න ඔබට මම කිව්වේ ආයතනයක් කොහොමද ඒකාබද්ධ ආයතනයේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න කියලා. හරි. දැන් ප්‍රශ්න આવොත් ඉහත උපාය මාර්ගයන් වලට අමතරව මූල්‍ය ආයතනයක් භාවිතා කරන වෙනත් විකල්ප උපාය මාර්ග. right? මොනවද වෙනත් උපාය මාර්ග? ඒ කියන්නේ merging acquisition නැතුව ව්‍යාපාරයේ දියුණු කරගන්න පුළුවන් තවත් උපාය මාර්ග තමයි. එකක් අපි ගමු සිම්පල් උපසමාගම් පිටුවීම. එහෙම නැත්නම් සබ්සිඩි. දැන් උදාහරණයක් ගත්තොත් උප ආයතනයක් කියලා කියන්නේ මොකද්ද? සමාගමක 150කට වඩා වැඩි ඡන්දය සහිත කොටස් ප්‍රමාණයක් වෙනත් සමාගමක් සතුව පවතමින් පාලනය කරගෙන යනවා. එතකොට මේ වැඩි කොටස් ප්‍රමාණයක් තියෙන සමාගමට අපි කියනවා පීර්තු සමාගමක් හෝ පාලිත සමාගම ලෙස හඳුන්වනවා. right? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ මේක ක්‍රියාත්මක ගත්තොත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නෙස්ලේ සමාගම, යුනිලිවර් සමාගම මේ ඔක්කොම උපසමාගම් ව්‍යාපාරය වැඩි කර ගැනීම සඳහා සිදු කරනු ලබන සමාගම්. ඊළඟ විකල්පයක් වශයෙන් අපිට ගන්න පුළුවන් බද්ධ ව්‍යාපාරයක්. මෙහිදී එකම ශ්‍රේෂ්ඨයකට කටයුතු කරන ආයතනය ගිවිසුමක් මගින් එකිනෙකාගෙන් හවුල් ව්‍යාපාර බවට පත් වී එක ආයතනයක් ලෙස ක්‍රියා කරනවා. උදාහරණය සුසුකි මරුටි නැත්නම් මරුටු සුසුකි. right? බද්ධ ව්‍යාපාර. ආයතන එකම ශ්‍රේෂ්ඨයක කටයුතු කරන ආයතනයක් ගිවිසුමක් මගින් එකිනෙකාගේ හවුල් ව්‍යාපාරයක් බවට පත් වී. right? ඒක විකල්ප උපාය මාර්ග. දැන් ඒ වගේම තමයි අනිකුත් විකල්ප උපාය මාර්ග වශයෙන් ගත්තොත් අපි කිව්වා අර මං කිව්වා ෆ්‍රැන්චයිසිං, ලීසිං මේ ඔක්කොම අපිට ගන්න පුළුවන් මේ විකල්ප උපාය මාර්ගයක් වශයෙන්. හරි? ඕකේ. දැන් දෙවෙනි ප්‍රශ්න. විරුද්ධ අත්පත් කර ගැනීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්? ඔන්න බලහත්කාරයෙන් බන්දලා දීම. right? දැන් අපි දන්නවා ඉස්ලාම අපි කිව්වොත් එහෙම ඒකාබද්ධ වීම සහ පවරා ගැනීම යනු සමාගම් සමූහගත වීමයි. නැත්නම් consolidate වීමයි. සමාගම් දෙකක් හෝ වැඩි ගණනක් එක් සමාගමක් ලෙස සංසෝජනය වීමට අපි කියනවා ඒකාබද්ධ වීම. එහෙම නැත්නම් තවත් සමාගමක් තවත් ආයතනයක් අත්පත් කර ගැනීමට ලබා ගැනීමට අපි කියනවා අත්පත් කර ගැනීම. merging and sale. බොහෝ විට ඒකාබද්ධව සිදුවන්නේ එක සමාන ආයතන දෙකක් එකට එකතු වීමට අපි කියනවා ඒකාබද්ධ වෙනවා කියලා. එහෙම නැත්නම් අත්පත් කරගන්න යනවා කියලා කියන්නේ තවත් ආයතනයක් ලබා ගැනීම. right? okay. දැන් ඕක තමයි ක්‍රමය. මේක තමයි අපි ඉස්සෙල්ලාම කියන්නේ. එතකොට අපි ප්‍රශ්නේ අහන්නේ විරුද්ධ අත්පත් කර ගැනීම වෙනුවෙන් හඳුන්වන්නේ කුමක්? එතකොට මෙසේ අත්පත් කරගන්න යනකොට ව්‍යාපාරික ලෝකයේ තුල ප්‍රධාන වශයෙන් අපිට දැක ගන්න පුළුවන් ඒකාබද්ධ වීම දෙආකාරයක් සිදු වෙනවා. දෙආකාරයක්. එකක් තමයි සතුරු එහෙම නැත්නම් විරුද්ධ ටේක් ඕවර්ස්. right? අනිත් එක තමයි ෆ්‍රෙන්ඩ්ලි මිත්‍ර අත්පත් කර ගැනීම. right? එතකොට සතුරු එහෙම නැත්නම් විරුද්ධ අත්පත් කර ගැනීම කියලා කියන්නේ මේක කියන විදිහට අභ්‍යන්තර අත්පත් කර ගැනීමට යෝජිත ආයතනයේ නැත්නම් හිතමු මම තව කෙනෙක්ව අත්පත් කරගන්න යනවා වෙන ආයතනයක්. අත්පත් කර ගැනීමට යෝජිත ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ ඕ අධ්‍යක්ෂක මණ්ඩලී ප්‍රබල විරුද්ධභාවය නොසලකා එම යෝජිත ආයතනය සමාගමක් අත්පත් කර ගැනීමට අපි කියනවා සතුරු අත්පත් කර ගැනීම. බලෙන් බන්දීම.
බලෙන් බැඳීම. ඒ බඳින එක්කෙනාගේ අකමැත්ත මත. right? ඒකට අපි කියනවා සතුරු විරුද්ධ අත්පත් කර ගැනීම. අභ්‍යන්තර අත්පත් කර ගැනීමට යෝජිත ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රබල විරුද්ධතාවය සලකා එම යෝජිත ආයතන සමාගම අත්පත් කර ගැනීමට අපි කියනවා විරුද්ධ අත්පත් කර ගැනීම. හරි? දැන් ඔන්න අපි දන්නවා මොකද්ද මේ විරුද්ධ අත්පත් කර ගැනීම වශයෙන් හඳුන්වන්නේ. එවැනි අත්පත් කර ගැනීම වැළැක්වීමට ඉලක්කගත සමාගම විසින් ගත හැකි ක්‍රම 4ක්. අපි හිතමු දැන් ඔන්න අපි බලෙන් යම් මිති ආයතනයක් ඒ ආයතනය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ විරුද්ධතාවය මත අපි අත්පත් කරගන්න යනවා. එවනම් ඒ ආයතනයට ගත හැකි ක්‍රියාමාර්ග උපායමාර්ග මොනවද? එහෙම නොවෙන්න. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ගත හැකි ක්‍රම 4ක්. right. මොනවද ක්‍රම? එකක් තමයි අපි කියනවා ඒකට විෂගුලියකින් වන ආරක්ෂාව. අපි ඉංග්‍රීසියෙන් කියනවා poison pill defense. සිංහලෙන් කියන්නේ විෂගුලියකින් වන ආරක්ෂාව. විෂගුලියකින් වෙන ආරක්ෂාව. poison pill defense. PIL. right? PIL. ඒ කියන්නේ මොකද්ද? right? දැන් අර අත්පත් කර ගැනීමට යෝජිත සමාගම විසින් සිදු කරනු ලැබීමට විරුද්ධව අර අත්පත් කර ගැනීම සමාගම කටයුතු කිරීම. ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් අත්පත් කර ගැනීමේ වියදම වැඩි කිරීම. ඒ කියන්නේ ඔවුන්ට ලබා ගන්න බැරි විදිහට යම් යම් ක්‍රමවේද කිරීම. right? දැන් ඔයගොල්ලන්ට මම මතක් කරලා කියලා තියෙනවා දැන් ඔන්න දෙනකොට මොකද කරන්නේ? අර ඔන්තරම් ඔය ටෙලිග්‍රෑම් වල එහෙම යන්නේ නේද? පිස්සු වගේ නටනවා. ඒක අර මනුස්සයා වාය වෙනවා ගන්නේ නේ කියලා. අත්පත් කරගන්න යන වැඩ. ඒ වගේ විෂගුලි යකින් සිදුවන ආරක්ෂා. දෙක තමයි අපිට කියන්න පුළුවන් මේ විසිරුණු අධ්‍යක්ෂක මණ්ඩලය දෙවෙනි උපක්‍රමය අපි කියන එකට ස්ටැගර්ඩ් බෝඩ්. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය අපි දන්නවා ප්‍රධාන වශයෙන් එකවර අධ්‍යක්ෂක මණ්ඩලය තුළ දැන් අපි දන්නවා අපි යාපාලනය කියන ගත්තකොට අපි කිව්වා සාමාන්‍ය අවුරුදු 70 වලින් පස්සේ යන්නේ. එහෙම නැත්නම් වසර 3වත් 3යි තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යක්ෂක අයින්. එතකොට මේ වගේ සැරින් සැරේට එක එක්කෙනා අයින් වෙනකොට අලුත් අය එනවා සැරෙන් සැරේ. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ විසිරුණු අධ්‍යක්ෂක මණ්ඩලයක් තිබීමේ ඒක අධ්‍යක්ෂක මණ්ඩලය දන්නේ නැහැ යම් යම් තීරණ ගැනීම සඳහා. හරි? ඒකත් මතක තියාගන්න. ඊළඟ ක්‍රමය තමයි අපි හිතනවා මිත්‍රශීලී ආයෝජන ආරක්ෂා. දැන් අත්පත් කර ගැනීමට සමාගම ඉහළ කළමනාකාරීත්වය මොකද කරන්නේ? අත්පත් කර ගන්නා සමාගමක් නැතුව වෙනත් සමාගමක් සමග මිත්‍රශීලී අත්පත් කර ගැනීමක් සිදු වෙනවා. එතන දැන් ඔන්න ඔයා බඳින්න එක්කෙනාට නැතුව ඔයා යාළුවලා ඉන්න එක්කෙනත් නෙමෙයි. ඔයා වෙන කෙනෙක්ව බඳිනවා. අන්න ඒකට කියනවා මිත්‍රශීලී ආයෝජන ආරක්ෂා. right? අනිත් එක තමයි අපි තව ක්‍රමවේදයකට අපි කියනවා අධි බහුතර ඡන්ද හිමිකම්. අධි බහුතර ඡන්ද හිමිකම් අපේකට ඉංග්‍රීසියෙන් කියනවා super majority voting rights. ඒදී අපි කරන්නේ මොකද්ද? වැඩිපුර බහුතර කොටස් හිමියන් ප්‍රමාණයක් ඇති කරනවා. නැත්තම් පර්චේස් කරන අය ප්‍රමාණය වැඩි කළාම මේ අත්පත් කර ගැනීම අමාරුයි. මොකද හැම ෂෙයා හෝල්ඩර් ගාවටම ගිහිල්ලා ඒ අත්පත් කර ගැනීම සිදු කරන්න ඕනේ. අනිත් එක තමයි අපි සිංහල ඉංග්‍රීසියෙන් කියනවා ඩයිවර්ස් ක්‍රවුන් ජුවල්ස්. ඒක මෙතන නෑ. මට මන් දන්නේ නැහැ සිංහල එක මොකද්ද කියලා. ඩයිවර්ස් ක්‍රවුන් ජුවල්ස් කියලා කියන්නේ අර ආයතනයේ අත්පත් කරගන්න යන ආයතනයේ සමහර අංශ තියෙනවා හොඳ ලාභ ලබන අංශ. දැන් වැදගත් කොට. මොකද කරන්නේ මේගොල්ලෝ? ඒව ටික විකුණලා දානවා. ඒව වෙනම පොඩ්ඩක් විකුණනවා. අන්න එතකොට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන අවශ්‍යතාවය නැති වෙනවා. අනිත් එක තමයි golden parachutes. ඒ කියන්නේ
දැන් ඒ ආයතනයෙන් අස්වීම සඳහා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විශේෂයෙන් විශාල වන්දියක් ඉල්ල. ඔන්න ඔය සමහර ක්‍රමවේදී තමයි මං සාකච්ඡා කළේ. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කළේ. ඒක ඉතාමත්ම ලේසි. ඒකාබද්ධ සාත්පත් කර ගැනීම සහ වාසි සහ ගැටලු සාකච්ඡා කරන්න. ඒක අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නෝට් එකත් බලන්න. වාසි සහ ගැටලු මොනවද වාසි? අපි ඉගෙන ගත්ත වාසි තමයි අර සහශක්තිය නැති කිරීම. මතකයි නේද? අවශ්‍ය වන වෙළඳපළ කොටස වැඩි කර ගැනීම, ව්‍යාපාර වර්ධනය කිරීම, එතකොට නව හැකියාවන් ඇති කිරීම, ව්‍යාපාර සඳහා නව කුසලතාවයන් ඇති කිරීම ආදී කරුණු. එතකොට අසාර්ථක වීමට නැත්තම් බලපාන සාධක තමයි මේක දුර්වල නායකත්වය, lack of fit in management style, පාලන ක්‍රමවල තිබෙන අඩුපාඩු, විනිවිද භාවයෙන් අඩුව කටයුතු කිරීම, පිළිගැටුම් සහිත නිසා ඇතිවන ප්‍රශ්න. අනිත් ප්‍රශ්නය තමයි කල්චරල් ෆිට් එක නැති, ඒ කියන්නේ සංස්කෘතිය වශයෙන් එකට ගැලපීම නැතිවීම ආදී කරුණු. හරි? ඕකේ. එම්එන්ఈදී ආයතනවල යාපාලනයේ වැදගත්කම සාකච්ඡා. ඒක ඉතාමත්ම වැදගත්. ඇයි අපිට ආයතනික යාපාලනයේ වැදගත් වන්නේ අත්පත් කර ගැනීම? ඒ නැත්තම් merging and acquisition. අපි කිව්වා මේ merging and acquisition කියන එක ඉතාමත්ම මූල්‍ය වශයෙන් සල්ලි යන දෙයක්. සල්ලි වියදම් කරන්න ඕන. ආයතනය මිලදී ගන්න සෑහෙන මුදලක් වියදම් කරන්න. එතකොට මේ අත්පත් කර ගැනීමේදී වැදගත් වෙන එක කරුණක් තමයි අපි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ප්‍රධාන වශයෙන් මේ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සොයා බැලීමක් සිදු කළ යුතුයි. ඒක මැනේජ්මන්ට් ඩිසිෂන් එකක්. මොකද එහෙම වුණොත් නැත්නම් සමාජලට අපි අනවශ්‍ය දෙයක් අත්පත් කරගත්තොත් ආයතනයේ කඩා වැටෙන්න පුළුවන්. එක කරුණ. අනිත් කාරණය තමයි මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය කොපමණ දැනුවත්ද කියන භාවයක්, අවබෝධයක් තිබෙනවද කියන එකත් හරි වැදගත්. එක. තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමාජ මේ අත්පත් කරගෙන යන ආයතනීය අධ්‍යක්ෂකවරයෙකුගේ සම්බන්ධයක් තියෙන දුර්වල ආයතනයක් වෙන්න පුළුවන්. Related party transaction. Right? අන්න මෙන්න මේ කරුණු නිසා මතක තියාගන්න ප්‍රධාන වශයෙන් මේ ආයතනය තුළ අත්පත් කර ගැනීමේදී යහපාලන වැදගත්කමත් මේදී ඔබට සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මුලින් අපි සාකච්ඡා කළා වගේ ප්‍රධාන වශයෙන් ගනුදෙනුකරුවන්ගේ සම්මන්‍යතාවය. right. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කළා ඕනෑම ආයතනයක් අත්පත් කර ගැනීමට ප්‍රථම යම් කිසි විදියට කස්ටමර් ඩියු ඩිලිජන්ස් එකක් කරන්න ඕන. කිසිම අපි මේක ඉතාමත්ම දීර්ඝ ලෙස නිවැරදිව සාකච්ඡා කළා. දැන් ඇයි අපිට එහෙම අවශ්‍ය? මොකද අපි අත්පත් කරගෙන යන ආයතනයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මේ ආයතනය අත්පත් කර ගැනීමෙන් වැඩක් නැති වෙනවා. දැන් ඒ සඳහා අපි කරන්න ඕනේ ආයතනයේ මූල්‍ය තොරතුරු වල සොයා බැලීමක් සිදු කරන්න ඕනේ. last 3 years financial statement එහෙම බලන්න ඕනේ. එතකොට විශේෂකයේ මේ බුද්ධිමය දීපලක් විශේෂ පේටන්ට් රයිට් තියනවාද මේ ආයතනයේ? එතකොට ඒ ආයතනයත් එක්ක ඉන්න ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය කොහොමද? එහෙම නැත්නම් කොපමණ ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් ඒ ආයතනයත් එක්ක බැඳිලා ඉන්නවද? එතකොට ආයතනයේ තුල ක්‍රමෝපයන්ගේ ගැළපීම කුමක්ද? ඒ ආයතනයේ තවත් ආයතනයත් එක්ක පවත්වාගෙන යන ගිවිසුම් මොනවාද? right?
එතකොට මොනවද තියෙන සේවක සේවය ගැටලු employee conflicts, right? එතකොට සමහර නීතිමය ප්‍රශ්න තියෙනවා, legislation issues, බදු ප්‍රශ්න, බදු ගෙවපු නැති ඒවා තියෙනවද රජයට? එතන මේක අත්පත් කරගත්තාම මේ අත්පත් කරගත්ත ආයතනයේ බදු ගෙවන්න ඕනේ. ඉතින් ඒව ගැනත් සොයා බලන්න ඕනේ, right? එතකොට පාරිසරික කටයුතු දුරට මේ ආයතනය කොපමණ දුරට සම්බන්ධ වෙලා තියෙනවද? ඒ ආයතනයේ තුල තිබෙන තරගකාරී ස්වභාවයන් මොනවද? ඉතින් මෙන්න මේ වගේ ආයතනයක් අත්පත් කර ගැනීමට පෙර මතක තියාගන්න, ඔබ විසින් යම් කිසි ක්‍රමවත් ආකාරයට එම ආයතනය පිළිබඳව තොරතුරු සොයා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. හරි? ඒකත් අමතක කරන්න එපා. එතකොට අපි ප්‍රධාන වශයෙන් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකාබද්ධ සාත්පත් කර ගැනීම ප්‍රධාන වර්ග කිව්වොත් අපිට කියන්න මොකද්ද? තිරස් ඒකාබද්ධ, සිරස් ඒකාබද්ධ සහ අපි කියනවා කොන්ග්ලොමරේට්, ආශ්‍රිත නොවන විවිධාංගීකරණය. ඒවත් මතක තියාගන්න. ඒ ක්‍රමවේදයන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඊළඟ ප්‍රශ්නය මොකක්ද? මූල්‍ය ආයතනය ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීම සිදු වෙනවා. ප්‍රතිලාභ සහ ගැටලු ඇති කරන්න. right. දැන් ඒ කියන්නේ දැන් අපි දන්නවා බැංකුවක් තමුන්ගේ සමහර ව්‍යාපාර කටයුතු වෙනත් ආයතනයන් වෙත ලබා දීලා තියෙනවා. right. එතකොට වර්තමානයේ බොහෝ ආයතන අනුගමනය කරනු ලබන මේක උපාය මාර්ගයක්. right. මම මේක HR ප්‍රශ්නයක් නෙමෙයි, මේක උපාය මාර්ගයක්. වර්තමානයේ බොහෝ ආයතන විශේෂයෙන් මූල්‍ය ආයතන අනුගමනය කරනු ලබන උපාය මාර්ගයක් තමයි ප්‍රධාන වශයෙන් තම සමහර මෙහෙයුම් කටයුතු, තම සමහර ව්‍යාපාර කටයුතු වෙනත් අය ආයතනයක් ලවා ඉටු කර ගැනීම. දැන් මේකෙන් හම්බෙන වාසි මොනවද? මේකෙන් ඇයි එහෙම අපි වෙනත් ආයතනයට ලබා දෙන්නේ? එක දෙයක් තමයි තමුන් කරනවට වඩා එම කාර්ය අඩු වියදමකින් කාර්යක්ෂම ලෙස ලබා ගැනීම. ඔවුන්ගේ පළපුරුදු. ඒවනම් කළමනාකාරීත්වය දැනීම කාලය ඊට වඩා හොඳ ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබී. හරි? ඒකත් මතක තියාගන්න. එතකොට අනිත් එක තමයි අඩු පිරිවැයක් යටතේ සාමාන්‍යයෙන් මේ අපිට කියන්න පුළුවන් මේ බාහිර පාර්ශ්වයක් ලවා නැත්නම් අවුට්සෝසින් නිසා අපිට ගුණාත්මකයෙන් වැඩි අඩු පිරිවැයකින් ලබා ගන්න පුළුවන්. right? එතකොට අනිත් එක තමයි අර මම කිව්වේ අවධානමත් අඩු කර ගන්න පුළුවන් යම් කිසි විදිහක. දැන් උගාක් වෙලාවට මේ වගේ දේවල් අපි ලබා දෙන්නේ බැංකුවක නම් ආරක්ෂක සේවය, සනීප ආරක්ෂක සේවය, ලිපි බෙදෑරීම, ATM යන්ත්‍රවලට මුදල් දැමීම ආදී කටයුතු සඳහා. නමුත් දැන් ඔක දන්නවා අපි ව්‍යාපාර කටයුතු කරනකොට මතක තියාගන්න ප්‍රධාන වශයෙන් අපි ඔඩිට් කරනකොට නැත්තම් ශාඛා පද්ධතිය විගණනය කරනකොට උගාක් වෙලාවට අපි දැන් බාහිර පාර්ශ්වයන්ගේ අවස්ථාවේ උපකාරී ලබා ගන්න. නමුත් මතක තියාගන්න අභ්‍යන්තර ඔඩිට්, ඉන්ටර්නල් ඔඩිට්, එතකොට අනුකූලතා, කම්ප්ලයන්ස්, එතකොට රිස්ක් මැනේජ්මන්ට්, ස්ට්‍රැටජි ප්ලෑනින් මේවා අපි අවුට්සෝස් කරන්න තානම්. නැත්තම් මේවා සහයෝගය ලබා ගන්න පුළුවන්. නමුත් මේවා කරන්න ඕනේ අභ්‍යන්තර. ශ්‍රී ලංකා මහ බැංකුව වගේ කියලා ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා මොන වගේ මෙහෙයුම් කටයුතුද අපිට අවුට්සෝස් කරන්න පුළුවන්, මොන වගේ ව්‍යාපාර කටයුතුද ආයතන තුළ සිදු කරන්නේ. දැන් මේ ව්‍යාපාර කටයුතු අවුට්සෝස් කළාම දැන් ඔයගොල්ලෝ අපේ FDs ෆ්‍රොන්ටෝස් ආයතනයේ මගින් තමයි හුඟක් බැංකුවල FD බෙදාහරි රිනිවල් නෝටිස්. හරි? දැන් මේකේ තියෙන අවාසියම දැන් අපි තව
අපි තුන්වෙනි පාර්ශ්වයත් එක්ක තමයි මේ දේ සේවාව ලබා ගන්න. එහෙම කරනකොට සමහර අවස්ථාවන් වලදී මේ බැංකු කටයුතු වල තියෙන රහස්‍ය තොරතුරු පිටතට යෑමේ අවදානමක් තියෙනවා. අනිත් එක සමාජ සේවකයෝ තුළ යම් කිසි අසතුටක් එහෙම නැත්නම් රැකියා බියක් ඇති වෙන්න පුළුවන් තමුන්ගේ රැකියාව නැති වෙනවා කියන. අවසානයේදී දැන් අපි තර්ඩ් පාර්ටියක් මේක කරන නිසා යම් කිසි විදියකින් යම් කිසි අකටයුත්තක් සිදු වුණොත් ඔවුන් නැති සාමාන්‍ය ජනතාව හිතන්නේ මේක බැංකුවේ සේවකයෝ. එහෙමනම් බැංකුවට ලැබෙන මේ කීර්තිය පිළිබඳ අවධානමකුත් මතක තියාගන්න මේ ව්‍යාපාර කටයුතු සඳහා තියෙනවා. එතකොට ව්‍යාපාර කටයුතු පිටතදීම අපි කියන උපාය මාර්ගයක් ඒක කරන්න ඕනේ කොයි අවස්ථාවන් වලදීද මොනවද ඒකට අපිට ලැබෙන වාසි මොනවද අවාසි අපි ඒ වගේ ව්‍යාපාරයක් කටයුතු කරගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ දේ තමයි අවසාන ප්‍රශ්නයේදී උපාය මාර්ග සන්ධානය යනු මොනවද? අපි කියනවා එකට strategic alliances. එය මූල ශේෂ්ත්‍රයට කෙසේ උපකාරී වනවාදයි සාකච්ඡා කරන්න කියලා. එතකොට මතක තියාගන්න මේ පාර මේ ප්‍රශ්නය අර මම කිව්වා වගේ අර එන්න පුළුවන් මේ ව්‍යාපාරයක සංයුක්ත කිරීම ආශ්‍රිත ප්‍රශ්නයක්. consolidation, right? හරි. උපායශීලී සන්ධාන කියලා කියන්නේ යම් ආයතනයක් තම සැපයුම් කරුවන් හෝ ගනුදෙනුකරුවන් සමග අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන දීර්ඝකාලීන එකගතාවයන් වලට පැමිණි. එතකොට දැන් මේ උපායශීලී සන්ධානය වෙනත් අපි පුටාත් පහසු වෙන්න strategic alliance වශයෙන් අපි සාකච්ඡා කළොත් දැන් මේ strategic alliance එක අපි ඇති කරන්නේ මොකටද? ව්‍යාපාරයන් දෙකේම වර්ධනය හා පැවැත්ම එකිනෙකා මත රඳාපවතින. එයත් කරන්න ඕනේ මෙයත් කරන්න ඕනේ. එන උපායශීලී සන්ධාන. දැන් හුඟක් වෙලාවට අපිට අපේ තරඟකරුවන් අනනී කරන්න බැරි වුණ අවස්ථාවක අපි උපායශීලී සන්ධාන වලට ඔවුන් එක එකතු වෙනවා. එතකොට ඔවුනුත් ලාභ ගන්නවා අපිත් ලාභ ගන්නවා. ඒ වගේ. right? දැන් ප්‍රධාන වශයෙන් ආයතන දෙකේම කැපවීම මත තමයි මේ උපායශීලී සන්ධාන රඳාපවතින්නේ. right? එතකොට අපිට මේ තින වාසියක් තමයි දැන් ලංකාවේ ගත්තොත් එහෙම common KYC form එකක් ආවොත්. එතකොට ATM sharing නැත්නම් අපි කියනවා ATM sharing. නැත්නම් දැන් අපි සාකච්ඡා කරන විදිහට ලංකාවේ බැංකුත් එක්ක යම් කිසි සුවඳ උපායශීලී සන්ධාන ඇති කරගෙන. එක පැත්තකින් තම බැංකුව නැතුව වෙනත් බැංකුවක ATM එකක් භාවිතා කිරීමේදී රුපියල් 30ක් ගන්නවා නේ රුපියල් 30ක් ගන්න. එතකොට ඒ අය ගන්නේ වෙනත් අය. හැබැයි ඔබ බැංකුවටත් දෙනවා. එතකොට අන්න සේවාවකුත් ලබා දෙනවා. right? තේරුණා නේද? තරගකරුවන් වළක්වාලීමකුත් සිදු කරගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ATM switching නැත්නම් ATM sharing ආදී වශයෙන් අපිට මේ strategic alliance බැංකු ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපිට උදාහරණ සහිතව අපිට විස්තර කරන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපි මේ ප්‍රශ්නයත් යම් කිසි විදියකට සාකච්ඡා කරා. දැන් පොඩි බ්‍රේක් එකක් ගන්න බෑ නේද? දැන් මොකද හිතෙන්නේ? කොහොමද? දැන් මම මේ වෙලාව තුල පුළුවන් තරම් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න මම කෙටියෙන් කියනවා. ඉතින් මම කිව්වා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ පොඩ්ඩක් පාඩම් කරලා තිබ්බනම් තමයි හොඳ මේ මම කියන දේවල් වලට පිළිතුරු සාකච්ඡා කරනවා. හරි? ඕකේ. දැන් අපි යමු එහෙමනම් කොහොමද මොකද හිතන්නේ? ඉසල් දැන් මම දන්නවා මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකේ දැන් මම ඔයගොල්ලන්ට කිව්වා ලයිව් ප්‍රෝග්‍රෑම් එකේදී මේ සම්බන්ධ වෙන ප්‍රමාණය ප්‍රමාණවත් මදි. නමුත් අපි මේක ටියුබ් එකේ බලනකොට නැත්තම් YouTube එකේ බලනකොට ඉසෑහෙන ප්‍රමාණයක්
අපේ මේ ප්‍රසන්ටේෂන් එක නැත්නම් අපේ මේ ලෙක්චර්ස් වල බලලා තියෙනවා. ඒක හොඳ දෙයක්. right සෑම වඩින් ස්ටුඩන්ට්ස්ලා වැඩි ප්‍රමාණයක් පසුව බලලා තියෙනවා. ඒක අපි සතුටු වෙනවා. ඉතින් අපි මේ දේවල් කියන්නේ ඔයගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් අවබෝධයක් ලබා ගන්න. ඉතින් සමහර වෙලාවට කනගාටුවට කරන තමයි අපි මේ කියන දේවල් ඒ විදිහටම හොයා බලලා වෙනත් පුද්ගලයෝ මුදල් මත මේවා පාවිච්චි කිරීම. ඒක තමයි හොඳ නැහැ. නැත්තම් ශිෂ්‍යයෙකුට නම් අපි ඉතාමත් සතුටුයි මේ අපිට මේ ඔන්ලයින් ක්‍රමයෙන් සහභාගී වෙන්න. මොකද සමහරලාට සමහර කට්ටියට මේ කොළඹට එන්න බැරි වෙන්න පුළුවන්. නමුත් විවිධ ප්‍රදේශවල ඉන්න විවිධ පළාත්වල ඉන්න අපේ බැංකු සේවකයන් අපි මේ ක්‍රමවේදයෙන් මහත් ප්‍රතිඵල ලබා ගන්නවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. එනමුත් අපිට පේනවා මේ හැමතිස්සෙම මේ ප්‍රමාණය ටික ප්‍රමාණයක් තමයි මේ ඔන්ලයින් ඉන්නේ. හැබැයි මේ පසු අපි මේක පසු විපරම් කරනකොට මේ YouTube එකේ බලන හිට්ස් ගන්න බැලුවොත් එහෙම ඉතාමත් විශාල ප්‍රමාණයක්. හරි. දැන් මොකද කියන්නේ? දැන් මට සතුටුයි. දැන් මේ මම ආගාව මේ පැත්තේ තියෙන ළමයි මගේ ස්ටුඩන්ට්ස්ලා ටික හැම මට මතක විදියට මගේ නිවැරදි නම් මේ මට නම් ටිකක් මතකයිනේ. පළමු පාඩමේ සිට නොකඩවාම මාත් එක්ක මේ ලයිව්ම සම්බන්ධ වුණා කීප දෙනෙක්ම මට පේනවා. අයෝමා, කිසල්, පවිත්‍රා, පියත්මා මේ ඔක්කොම සිතුමිනි, විනේෂා මේගොල්ලෝ මට මතක විදිහට නම් මේගොල්ලෝ මුනි ධම්ම සහභාගී වුණා. ඉතින් විශේෂයෙන් මම ඕගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙනවා මේ විභාගයේ මේක ලේසි. මම හිතනවා දැන් විභාග දෙකක් එකතු කරලානේ තියන්නේ. ඒ නිසා මේක ඔන්ලයින් උත් කරපු නිසා මට හිතෙනවා විභාගය ඒ තරම්ම අමාරු වෙන එකක් නෑ කියලා. කෙසේ වෙතත් මම මේ ඔබ වෙත ලබා දුන්නු series of lectures මේ දේශන මාලාවේ මම හිතනවා කිසි දෙයක් හරියට බැලුවොත් ඔයගොල්ලන්ට විභාගය අසමත් වෙන්න කිසිම හේතුවක් නැහැ. ලකුණු 45යි මම හිතනවා ඔගොල්ලෝ විශිෂ්ට සමත් වේ. සාපේක්ෂක වශයෙන් ගත්තොත් පහුගිය වසරවල් වල පාස් රේට් එක සමත් වීමේ ප්‍රතිශතය ගත්තොත් මේ සබ්ජෙක්ට් එකට තිබුණා 75කට වඩා වැඩි ප්‍රමාණයක්. මතක තියාගන්න 75ක් කියන්නේ 100ක් ආවොත් 75 දෙනෙක් වගේම පාස් වෙනවා. ඉතින් ෆේල් වෙන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ෆේල් වෙන කීප දෙනෙක් හරි ඇතිනේ නේද? හරි. එතකොට මම ඉතුරු ටික කරන්න යන්න ඉස්සෙල්ලා මම අහන්නේ ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයගොල්ලන්ට කොන්ෆිඩන්ස් එකක් තියනවද සමත් වෙයි කියලා? මේ තියෙන ඔයගොල්ලෝගේ දැනීම මතක තියාගන්න හුඟක් වෙලාවට අපිට අවශ්‍යයි මේ දැනීම විභාගයට පමණක් සීමා කරන්න එපා. අපි මේ ඉගෙන ගන්න දේ තමුන්ගේ බැංකුවේදී භාවිතා කිරීමට උත්සාහ ගන්න. right දැන් විභාගයට ගලාම අර කැරට් කට්ටිය වගේ න පැරට්ලා වගේ වෙනවනේ. පැරට්ලා වගේ න කැරට් නෙමෙයි පැරට්ලා වගේ වෙනවා. අර ඒක බැලුවා ඊට පස්සේ අවතන. එහෙම නෙමෙයි දැනීම තමයි වර්ධනය කරගන්න ඕනේ. කම්පිටන්ස් එක නිපුණතාවය. හරි. දැන් මොන හරි ගැටලුවක් තියෙනවා නැත්නම් ඕගොල්ලන්ට මම මේ ඉතුරු ටික කරන්න ඉස්සෙල්ලා තව පැය භාගයක් විතර තියෙනවා. ඉතුරු ටික කරන්න ඉස්සෙල්ලා ඉතුරු ප්‍රශ්නේ ඉතුරු කොටසට කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ට මොන හරි විශේෂ දෙයක් අහන්න තියෙනවා. නැත්නම් විශේෂ ඒරියා එකක් මොන හරි මගෙන් අහන්න තියෙනවාද? මම හිතනවා මගේ පහුගිය වසර 15ක විතර මේ සබ්ජෙක්ට් එකම කරලා සානිකුත් සබ්ජෙක්ට් කරලා තිබෙන මගේ තිබෙන යම් මේ පළපුරුද්දත් එක්ක මේ මම කියපු ප්‍රශ්න බොහෝ විට මම අහලා තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට වෙන විදිහකට එන්න පුළුවන්. ඒ නැතත් මගේ සබ්ජෙක්ට් එකදී ක්ලාස්රූම් වලදී මේ ලෙක්චර් සීරීස් වලදී මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට සෑම දෙයක්ම කිව්වා. නමුත් අද මම කීපයක් වැඩිපුරත් කිව්වා විභාගයට ආවොත් අපි හිතුව නැති දෙයක් ලියන්නේ කොහොමද කියලා. හරි? right. ගැටලුවක් තියෙනවා. මොකද කියන්නේ පියත්ම ඕකේද?
දැන් අවසාන දවසේදී පොඩි චැටක් හරි දාන්න යස් හරි ඔව් හරි කියලා නැත්තම් මම දන්නේ නැහැ ඉන්නවද බුද්ධිද දන්නේ නැහැ අවුලනේ එහෙම කරන්න එපා ඔයගොල්ලන්ට නිපාඩු නේද හරි මොකද කියන්නේ ඕකේද ඔයගොල්ලන්ට මේ දක්වා කිසිම ගැටලුවක් නැද්ද නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දැන් මම පිළිදෙල කරලා දෙන්න right okay එහෙම නැත්තම් මොකද කියන්නේ සද්ද නැහැ නේද එහෙම නැත්තම් අපි එහෙනම් අපි යමු දැන් අපි මේ දවස්වල මතක තියාගන්න අර මං කිව්වේ අපේ සෙමිනාර් එක තියෙන්නේ නොවැම්බර් 7 වෙනිදා නේද නොවැම්බර් 7 වෙනිදා ලබන මාසේ මේ අපේ සබ්ජෙක්ට් එකේ අවසාන සෙමිනාර් එක ලයිව් තියෙන්නේ right ලයිව් කිව්වට මේ ඔන්ලයින් නෙමෙයි ෆිසිකලි ඇවිල්ලා මේ IBSL එකේ බොරැල්ලේ අපි පවත්වනවා හරි එතකොට අපි එහෙමනම් යමු මං මේ ප්‍රශ්න පත්‍රයේ අපි අර යුගලයන් අතර වෙනස්කම් පිළිබඳ වෙලාව තිබ්බොත් තව මොන හරි එකක් මං කියන්න යුගලයන් අතර වෙනස්කම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් කියලා ඔබ දානවා 8 වෙනි ප්‍රශ්නේ උඟක් වෙලාවට මේ වගේ එකක් තමයි එන්නේ අනිතක ලකුණුත් ගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු එහෙමනම් මේ ක්‍රියාකාරී අනුපාත සහ ද්‍රවශීලතා අනුපාත ක්‍රියාකාරී අනුපාත සහ ද්‍රවශීලතා අනුපාත අපි ගොඩාක් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා ද්‍රවශීලතා අනුපාත සහ ක්‍රියාශීලී අනුපාත right එතකොට නැවතවලක් ද්‍රවශීලතා අනුපාත කියන්නේ මොකද්ද අර අපි කලින් කිව්වා වගේ කෙටිකාලීන වගකීම් ඉටු කිරීම ඇති හැකියාව සොයා බැලීමට එව නැත්තම් එදිනෙදා ව්‍යාපාර කටයුතු කර ගැනීමට ඇති මූල්‍ය ශක්තිය පෙන්눔 කරන අනුපාතයන් වලට අපි කියනවා ද්‍රවශීලතා අනුපාතය. ද්‍රවශීලතා අනුපාත. අපි කියනවා කෙටිකාලීන වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා සහ එදිනෙදා ව්‍යාපාර කටයුතු කර ගැනීමට එම ආයතනයට ඇති මූල්‍ය ශක්තිය පිළිබඳව සොයා බැලීමට අපි කියනවා පිළියෙල කරනු ලබන අනුපාත වලට අපි කියනවා ද්‍රවශීලතා අනුපාත. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ජංගම අනුපාත, ශනික වත්කම් අනුපාතය, මුදල් අනුපාතය ආදී දේවල් ද්‍රවශීලතා අනුපාත කියනවා. එවනම් අපි බලමු ක්‍රියාකාරී අනුපාත කියන්නේ මොකක්ද? ක්‍රියාකාරී අනුපාත වලින් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ තමුන්ගේ වත්කම් ආයතනීය වත්කම් කොතරම් දුරට කොතරම් ප්‍රමාණයකට කාර්යක්ෂමව අයෝජනීය කටයුතු සඳහා යොදාගෙන ඇද්දැයි පරීක්ෂා කිරීම. එතකොට ක්‍රියාකාරී අනුපාත වලින් අපි කරන්නේ තමුන්ගේ ආයතනයේ තිබෙන වත්කම් කොතරම් දුරට කාර්යක්ෂම ලෙස ආයෝජනය කර ඇද්දැයි සොයාගෙන යොදාගෙන ඇද්දැයි පරීක්ෂා කිරීමට අපි කියනවා ක්‍රියාකාරී අනුපාත. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තොග පිරවැටුම් අනුපාතය, ණයගැති පිරවැටුම් අනුපාතය, මුළු වත්කම් පිරවැටුම් අනුපාතය, එතකොට කාරක ප්‍රාග්ධන පිරවැටුම් අනුපාතය මෙන්න මේවා තමයි අපි ක්‍රියාකාරී අනුපාත කියලා කියන්නේ. ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළදී ව්‍යාපාරයට මුදල් ගලා ඒම සහ පිටට යාමේ වාර ගණන පිරිවැටුම් අනුපාතය මගින් පිළිබිඹු වෙන උදාහරණයක් වශයෙන් අපි කිව්වා. right? එතකොට ව්‍යාපාරයක විකුණුම් සිදු කරන ගැනීමටත් එමගින් ලාභ ඉපීමටත් ප්‍රධාන වශයෙන් සම්බන්ධ සහ වත්කම් කොතරම් දුරට කාර්යක්ෂමව යොදා ගැනීම තිබීමද කියන එක තමයි අපි ක්‍රියාකාරී. එතකොට අපි ද්‍රවශීලතා අනුපාතයෙන් ප්‍රධාන වශයෙන් බලන්නේ මේ ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කළ හැකි වත්කම් භාවිතා කොට කෙටිකාලීන වගකීම් පියවීමට ඇති හැකියාව ප්‍රධාන වශයෙන් සොයාගන්න. අපි දන්නවා
ද්‍රවශීලී. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් මොකක්ද ක්‍රියාකාරී අනුපාතය? මොකක්ද ද්‍රවශීලතා අනුපාතය කියලා උදාහරණ දෙන්න ඕනේ. මේ වගේ අනුපාතවල. මතක තියාගන්න. එහෙම ප්‍රශ්නයක් ආවොත්. right. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ක්‍රියා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ණයකර ස්ථාවර තැන්පතු සංස්ථාපනය සහ ව්‍යාපාර බලපත්‍රකරණය අපි සාකච්ඡා. දැන් අපි යමු ප්‍රධාන අනුකූලතා නිලධාරී සහ ප්‍රධාන අවදානම් නිලධාරී. right අපි දැන් මේ දෙන්න ගැන කලිනුත් සාකච්ඡා කළා විවිධ තැන්වල. ප්‍රධාන අවදානම් නිලධාරී ප්‍රධාන අනුකූලතා නිලධාරී. එහෙමනම් මොකක්ද මේ ප්‍රධාන දැන් අපි කියන්නේ පුද්ගලයෝ දෙන්නේ. ප්‍රධාන අනුකූලතා නිලධාරී මූල්‍ය ආයතන මුහුණ දෙන අනුකූලතා අවදානම ඕනෑම අපි කිව්වා යම් කිසි මූල්‍ය ආයතනයක් නීති රීති රෙගුලාසි වලට අනුකූලව සිදු නොකිරීම නිසා මුහුණ පාන්නට සිදුවන අවදානමට අපි කියනවා අනුකූලතා අවදාන. එවනම් මේ ප්‍රධාන අනුකූලතා නිලධාරී මොකක්ද කියන්නේ? සාමාන්‍ය මූල්‍ය ආයතන මුහුණ දෙන අනුකූලතා අවදානම ඵලදායී ලෙස කළමනාකරණය සඳහා කළමනාකාරීත්වයට සහාය වීම ප්‍රධාන වගකීම. දැන් ඔහු නෙමෙයි කරන්න ඕනේ. ඔහු කරන්න ඕනේ සහාය දීම ආයතනය තුල අවදානම ඵලදායී ලෙස කළමනාකරණය. එමනම් ඒ පැත්තම තමයි ප්‍රධාන අවදානම් නිලධාරී කරන්න ඕනේ. අපි දන්නවා ආයතන තුළ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනකොට විවිධ අවදානම් වලට ඒ මූල්‍ය ආයතන පෙළඹීමට සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි කිව්වා ද්‍රවශීලතා අවදානම, මෙහෙයුම් අවදානම, වෙළඳපොළ අවදානම ආදී අවදානම් වලට ණය අවදානම ප්‍රධාන වශයෙන් මේ අවදානම් වලට මුළු පෑමට සිදු වෙනවා. එහෙමනම් මේවා අවදානම් ආයතනයේ මුණ පාණ්ඩ වෙන අවදානම් හඳුනාගෙන ඒවා අවශ්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඒ කළමනාකාරීත්වයට ඉදිරිපත් කරමින් අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරමින් මෙය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම ප්‍රධාන අවදානම් නිලධාරීගේ කටයුත්ත. right මතක තියාගන්න. එහෙමනම් අනුකූලතා නිලධාරී තව දෙයක් කරන්න ඕනේ. අනුකූලතා නිලධාරීගේ තව වගකීමක් තමයි මතක තියාගන්න. දැන් නොඑක් විට ශ්‍රී ලංකා මහා බැංකුව එහෙම නැත්නම් ශ්‍රී ලංකා රජය විසින් නීති රීති රෙගුලාසි අලුතෙන් ඉදිරිපත් කරනවා. එතකොට ප්‍රධාන අනුකූලතා නිලධාරීගේ ප්‍රධාන වගකීමක් තමයි මේ අලුත් අනුකූලතා නීති රීති රෙගුලාසි ප්‍රමතීන් ඒවායේ උපනතීන් ඉහළ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කිරීම ප්‍රධාන අනුකූලතා නිලධාරීගේ වගකීම. ඒ වගේම තමයි තව වගකීමක් තමයි අනුකූලතා ගැටලු compliance issues එහෙම නැත්නම් ප්‍රශ්නවලදී සේවක මණ්ඩලයට උපකාරී කිරීම එවුන් දැනුවත් කිරීම ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ප්‍රධාන අනුකූලතා නිලධාරීගේ වගකීම. right ඒ වගේම තමයි අනුකූලතා අවදානම් හඳුනා ගැනීම ලේඛනගත කිරීම ඒවා දැනුවත් කිරීම සිදු කිරීම. ප්‍රධාන අවදානම් නිලධාරීගේ තව වැදගත් දෙයක් තමයි අපි කිව්වේ අවදානමක් වෙන්න ප්‍රථම එම අවදානම තුනෙන් පසු ක්‍රියා කරනවට වඩා අවදානම් හඳුනාගෙන ඊළ කළමනාකාරීත්වය දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් ඊළ කළමනාකාරීත්වයට සාධ්‍යක්ෂකට වාර්තා අධ්‍යක්ෂක මණ්ඩලයට වාර්තා කිරීම ප්‍රධානම අවදානම් නිලධාරීගේ කටයුතු. ඒ විතරක් නෙමෙයි. එතකොට ප්‍රධාන අවදානම් නිලධාරීගේ අපි කලින් ඉගෙන ගත්තා තවත් කරාවය තමයි ආයතනය තුල ආතති පරීක්ෂා සිදු කිරීම.
එවන අනුකූලතා නිලධාරීගේ මොහු විසින් කළ යුත්තේ කොහොමද? අනුකූලතා පරීක්ෂා සිදු කිරීම. මේ ටික ලිව්වනම් 5 සියදා 3-4ක්වත් හම්බ වෙනවනේ නේද? right. එහෙනම් අපි දන්නවා ප්‍රධාන අවදානම් නිලධාරී, ප්‍රධාන අනුකූලතා නිලධාරී. හැබැයි මේවා අපි ඉගෙන ගත්තේ වෙන වෙනම. ඉතින් මේ දෙක තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. අපි මීට අමතරව ඉගෙන ගත්තා ප්‍රධාන අවදානම් නිලධාරී වාර්තා කරන්නේ කාටද? කාටද වාර්තා කරන්නේ? අන්න ඒවත් දාන්න පුළුවන්. ලකුණු මොනවා හරි ගන්න නම් ඕනේ. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට වාර්තා කරන්න. ඔහුගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. එතන ප්‍රධාන අනුකූලතා නිලධාරී ප්‍රධාන වශයෙන් වාර්තා කරන්නේ අවදානම් කළමනාකරණට හරි එහෙම නැත්නම් ඔඩිට් කමිටියකට. right? ඔහුත් අර ස්වාධීනත්වය රැක ගැනීමට කටයුතු කරනවා. එතකොට ප්‍රධාන අනුකූලතා නිලධාරී ඉහළ තනතුරක් සාමාන්‍ය ඉහළ පොසිෂන් එකක් තියෙන්න ඕනේ ආයතනයේ. මොකද ඔහු නැත්තම් ඔවුන් කියන එක අහන්න නැති වෙන්න පුළුවන්. ඒක මේ ප්‍රධාන අනුකූලතා නිලධාරී පත් කිරීම මොන පනතයටද ඇවිල්ලා තින්නේ? අපි කියමු ෆිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් රිපෝටින් එක. තොරතුරු ගමූල්‍ය ගණතුරු වාර්තා කිරීමේ පනත යටතේ තමයි මේ ප්‍රධාන අනුකූලතා නිලධාරියෙක් පත් කරන්නේ. එතකොට යම්කිසි සැකසහිත ගණතුරුවක් ආවොත් අපි මොකද කරන්නේ? අපි කළමනාකරු මාර්ගයෙන් ප්‍රධාන අනුකූලතා නිලධාරීව දැනුවත් කරලා ඔහු විසින් අවශ්‍ය FIU එකට එහෙම නැත්නම් අර අපි කිව්වේ මූල්‍ය බුද්ධි අංශයට වාර්තා කිරීම සිදු කරනවා. ඉතින් මේ අනුකූලතා නිලධාරියාගේ කාර්යභාරයත් අවදානම් නිලධාරීගේ කාර්යභාරයත් ඉතා වැදගත් වශයෙන් අපිට සැලකන්න පුළුවන්. හරි? ඕකේ. ඔන්න අපි මේ ප්‍රශ්නේ දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු කළමනාකරණ ලිපිය සහ විගණක මතය. කළමනාකරණ ලිපිය සහ විගණක මතය. එතකොට අපි කිව්වා මේක අපි ගිය සුමාන නැත්නම් එපිට සුමාන දීර්ඝ ලෙස සාකච්ඡා කරා. කළමනාකරණ ලිපියේ කවුද හදන්නේ? විගණක විසින් සිය සේවා දායකයා ඇමතු ලිපියක්. ඒක තමයි කළමනාකරණ. එතකොට විගණක මතය කියලා කියන්නේ බාහිර විගණක විසින් මූල්‍ය ප්‍රකාශන වැදගත් සාවද්‍යවත්තා වලින් නිදස්ව ඇති බව පිළිබඳ සාධාරණ වූ තාවුරු කිරීමක් තමයි මේ විගණක මතයේදී සිදු කරන්නේ. එතකොට මතක තියාගන්න ප්‍රධාන වශයෙන් කළමනාකරණ ලිපියකදී තම විගණක වැඩසටහන ඉවර කළායින් පස්සේ ව්‍යාපාර ඒකකයේ ගිණුම් කරන කටයුතු පිළිබඳවත් කළමනාකරණ සහ අදාළ ප්‍රශ්න පිළිබඳවත් මේ කළමනාකරණ ලිපිය මගින් විගණක ඉහළ කළමනාකාරීත්වය වෙත යම් කිසි පොදු තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ ආයතනයේ තුල තිබෙන යම් අභ්‍යන්තර පාලන දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව සහ නිර්දේශ පිළිබඳව උපකාරී වෙනවා. එහෙනම් කළමනාකරණ ලිපිය ඉතාමත් වැදගත් දෙයක් තමයි අපි ඉගෙන ගත්තා. අධ්‍යයනය කරන්න ඕනි ඉහළ කළමනාකාරීත්වය. එයට අවශ්‍ය යම් දුර්වලතා තියෙනවා නම් ඒවා සකස් කර ගැනීම සඳහා නිවැරදි කර ගැනීම සඳහා මේ ඉදිරිපත් කරන ලබන ලිපියක් විගණක විසින් තම සේවාදායකයා ඇමතු. right? එතකොට අපි කිව්වා විගණක මතය කියන්නේ බාහිර විගණක විසින් මේ මූල්‍ය ප්‍රකාශනවල තිබෙන සාධාරණ තහවුරු කිරීමක් මූල්‍ය ප්‍රකාශනයේ සාධාරණ සියලුම වාස්තවික සහ කරුණු ගිණුම් කරන ප්‍රමිතියන් වලට අනුකූලව සිදු කරන ඇති බවට ඉදිරිපත් කරන මතයක්. එතකොට මේ මතය බාහිර විගණකගේ අගයමකට අනුව මේ මතය මතක තියාගන්න ඉදිරිපත් කරන්න ඕනේ. ඒවා තිබිය හැකි කොන්දේසි සහිත මතය, කොන්දේසි රහිත මතය, වරද මත සහ මතය පිළිබඳ අයිතීන් අත්හැරීමට කියන මේ ආකාරයෙන් බාහිර විගණකගේ ඒ මතය අනුව ඔහුට පුළුවන් මේ බාහිර විගණකට තම මතය කොටස් 4කින් ඉදිරිපත් කරන්න පුළුවන්.
පුළුවන්. එකක් තමයි කොන්දේසි සහිත, කොන්දේසි රහිත, වැරදි මත සහ මතය පිළිබඳව අයිතියක් අත්පත් කරගැනීමට නොහැක වීම සම්බන්ධයි. එතකොට මතක තියාගන්න ඕනේ අපි මේ මතය සමාගම් පනත අනුව විගණකගේ වගකීමක් තමයි සමාගම් පනතේ අංක 163 පගන්තියට අනුව විගණක මතය ඇතුළත් වාර්තාවක් කොටස්කරුවන්ට ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙහිදී මතක තියාගන්න විගණකගේ වගකීම තමයි මතය සඳහා වූ පදනම, විෂය පටයේ සීමාවන්, අවශ්‍ය සියලුම තොරතුරු පැහැදිලි කිරීම ආදී පිළිබඳව යම් යම් කරුණු ඉදිරිපත් කිරීම. right? එතකොට ඒක තමයි විගණක මතය කියලා කියන්නේ. ඊළඟ එක ශදුවත විශ්ලේෂණය සහ පාරිසරික විශ්ලේෂණය නැත්නම් අපි කියනවා SWOT analysis and pestle analysis. දැන් මෙන්න මේක විභාගෙට එන්න පුළුවන් ආකාරයේ එක. ඔන්න දැන් මම කියනවා මතකයි නේද විභාගෙට එන්නේ ඒවා. ආවොත් එහෙම මටත් පොඩ මතක් කරලා දෙන්න මේවා අවශ්‍ය කියලා කෝල් එකක් දෙන්න හොඳද? ශදුවත විශ්ලේෂණය සහ බාහිර පරිසරයේ විශ්ලේෂණය. මේකේ වෙනස්කම්. දැන් මතක තියාගන්න ශදුවත විශ්ලේෂණය කියලා කියන්නේ මේ මගින් සිදු කරන්නේ අභ්‍යන්තර සහ බාහිර වාතාවරණය ඇගීම මගින් ලබා ගන්නා තොරතුරු පදනම් සමස්ත ආයතනයේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ශදුවත විශ්ලේෂණය සිදු කරන්නේ අභ්‍යන්තර සහ බාහිර වාතාවරණය ඇගීම මගින් ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන ආයතනයේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. බාහිර පරිසර විශ්ලේෂණයේදී කරන්නේ ආයතනයේ ක්‍රියාත්මක වන බාහිර පරිසරය පිළිබඳව ඇගීමක් සහ බලපෑම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. හරිනේ? right. ඊට පස්සේ අපි කියන්න ඕනේ මේ ශදුවත වල සංකටක ශදුවත විශ්ලේෂණයේදී අපි කියනවා ශක්තියින්, දුර්වලතා, ආයතනයේ තුල තිබෙන ශක්තියින් සහ දුර්වලතා සහ බාහිර පරිසරයේ තිබෙන අවස්ථා සහ තර්ජන පිළිබඳව සලකා බැලීම. ඊට පස්සේ කියන්න ඕනේ බාහිර පරිසරයේදී මේ යටතේ ආයතනයේ බාහිර පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පාරක සාධක වන දැන් කියනවා පොලිටිකල්, දේශපාලන, ඉකොනොමික්, ආර්ථික, සමාජ, තාක්ෂණ, ස්වභාවික පරිසර, නීති රීති පිළිබඳව තොරතුරු සොයා බැලීම සිදු කරනු ලබයි. කන්ටෙස්ට් එකක් කියන්නේ. right? දැන් එතකොට ශදුවත විශ්ලේෂණයේදී තව දෙයක් තියෙනවා. සමස්ත තත්ත්වය එක මොහොතකදී පෙන්වා දෙන්න ලබයි. එක මොහොතකදී මං කිව්වා ශදුවත කියන්නේ මතක තියාගන්න බැලන්ස් ෂීට් එක. එක දිනයකදී අපි දැන් බැලන්ස් ෂීට් එක ගන්න එක දිනයකදී ආයතනයේ මූල්‍ය තත්ත්වයනේ. දැන් ඔන්න ඔයා යනවා කණ්ණාඩියට. දැන් කණ්ණාඩියට ගිහිල්ලා බලනකොට මොකද්ද වෙන්නේ? අද ඔයාගේ තත්ත්වය. ආන් ඒ වගේ තමයි ශදුවත කියන්නේ. හරි? එතකොට විශේෂයෙන් අපි ප්‍රධාන වශයෙන් බාහිර පරිසර විශ්ලේෂණයේදී අපි කරන්නේ මේ අවශ්‍ය සාධක හඳුනාගෙන ඒවායේ ඇතිවන බලපෑම් හඳුනාගෙන අවශ්‍ය උපාය මාර්ග කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම. right? මතක තියාගන්න තව එකක් අපිට කියන්න පුළුවන් අවසානයේදී බාහිර පරිසර විශ්ලේෂණය, ශදුවත විශ්ලේෂණය කිරීම සඳහා උපකාරී වෙනවා. මොකද අපි බාහිර පරිසරය ගැන තර්ජන සහ අවස්ථා ප්‍රයෝජන ගැනීමේදී
බාහිර පරිසරයේ විශ්ලේෂණය කරනු ලබන තොරතුරු උපකාරී වේ. ඒකත් අවසානයේ කියන්නේ බාහිර පරිසර විශ්ලේෂණය සදුවත විශ්ලේෂණයේ තොරතුරු ලබා ගැනීම සඳහා අපිට උපකාරී වේ. හරි? ඕකේ. එතකොට කළමනාකරණ ලිපිය හරි සදුවත විශ්ලේෂණය සහ අධ්‍යක්ෂක මණ්ඩල විගණක අනු කමිටුව සහ අධ්‍යක්ෂක මණ්ඩල අවදානම් අනු කමිටුව. දැන් අපි ඒක අපි ඉගෙන ගත්තා මං හිතන්නේ ඒක එච්චර අවශ්‍ය නැති වෙයි. ඒ අනු කමිටුව විසින් කරන ලද දේවල් අපි පොඩ්ඩක් නෝටිස් කරලා දාන්න. හරි. ඊට පස්සේ අනුපාත විශ්ලේෂණය සහ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය. ඒ මොකක්ද? අනුපාත විශ්ලේෂණය සහ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය. අනුපාත විශ්ලේෂණය සහ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය. මේ දෙකේ වෙනස මොකක්ද? එතකොට අපිට කියන්න පුළුවන් අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ මෙන්න මේ එකක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අනුපාත විශ්ලේෂණය සහ අනුපාත විශ්ලේෂණය සහ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය එන්න පුළුවන් නේද? රයිට්. එතකොට අනුපාත විශ්ලේෂණයේදී අපි ඉගෙන කරන්නේ මොකක්ද? දැන් මේ වගේ ඒවා අහන්න පුළුවන්. අනුපාත විශ්ලේෂණ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය. අනුපාත විශ්ලේෂණයේදී කරන්නේ කිසියම් දත්තයන් දෙකක් එහෙම නැත්නම් කිසියම් විචල්‍යයන් දෙකක සම්බන්ධතාවය ගණිතමය ආකාරයට නිරූපණය කිරීම. කිසියම් දත්තයන් දෙකක එහෙම නැත්නම් කිසියම් විචල්‍යයන් දෙකක සම්බන්ධතාවය ගණිතමය ආකාරයට නිරූපණය කිරීම. එතකොට මූල ප්‍රකාශන විශ්ලේෂණය කියන්නේ යම් කිසි කාල පරිච්ඡේදයක් තුලදී ආයතනයේ මූල්‍ය තත්ත්වය, මෙහෙයුම් තත්ත්වය, ප්‍රතිඵල සාරාංශ ලෙස ප්‍රකාශ කිරීම. යම් කිසි කාල පරිච්ඡේදයක් තුලදී ආයතනයේ මූල්‍ය තත්ත්වය, මෙහෙයුම් සහ ප්‍රතිඵල පිළිබඳ සාරාංශ ලෙස ඉදිරිපත් කිරීම. right? එක. එතකොට අනුපාත විශ්ලේෂණයේ ප්‍රධාන වශයෙන් මොන ගිණුම්කරණයේදී සිදුවෙන්නේ? කළමනාකරණ ගිණුම්කරණයේදී භාවිතා කරන ශිල්ප ක්‍රමයක්. කළමනාකරණ ගිණුම්කරණය. එතකොට මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය මූල්‍ය කළමනා ගිණුම්කරණයේදී ශේෂ පස්ත්‍ය ආදාන ප්‍රකාශයේ භාවිතා කරන ශිල්ප ක්‍රම භාගශය. මොකද්ද? කළමනාකරණ ගිණුම්කරණයේදී භාවිතා කරන අනුපාත විශ්ලේෂණය මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී ප්‍රධාන වශයෙන් කරන්නේ මූල්‍ය ගිණුම්කරණයේදී අපි වෙන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම්. ඒකත් මතක තියාගන්න. ඊට තුන්වෙනි වශයෙන් අපිට කියන්න පුළුවන් තුන්වෙනි වෙනස උදාහරණ දෙන්න. එතකොට අනුපාත විශ්ලේෂණයට උදාහරණ මොනවද? ලාභ දායිතා අනුපාතය, ද්‍රව්‍යශීලතා අනුපාත, තෝරණ අනුපාත ආදී දේවල්. නමුත් මූල ප්‍රකාශනයේදී උදාහරණ ආදායම් ප්‍රකාශය, ලාභ ශේෂ පත්‍රය ආදී දේවල්. උදාහරණ. තුන්වෙනි වෙනස වශයෙන් ගන්න. හතරවෙනි වශයෙන් ගන්න පුළුවන්. උගාක් වෙලාවට අනුපාත විශ්ලේෂණයේදී සංඛ්‍යාත්මක තොරතුරු වලට වඩා ගුණාත්මක තොරතුරු ඉදිරිපත් කරනවා. නමුත් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී බොහෝ විට සංඛ්‍යාත්මක තොරතුරු භාවිත කරනවා. සංඛ්‍යාත්මක තොරතුරු භාවිත කරනවා. හරි? right. ඔන්න අපි ඒකත් එදී සාකච්ඡා කරනවා. දැන් අපි තව එකක් ගත්තොත් අනුපාරි. අනිත් එක තමයි මේ තමයි මේක විභාගෙට මේකේ නෝට් එකේ නෑ. නමුත් සමහර වෙලාවට තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය සහ සිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කියලා එන්න පුළුවන්. තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කියන්නේ තිරස් horizontal
financial statement analysis and vertical analysis. දැන් තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී කරන්නේ කිසියම් වර්ෂයක ගිණුමක ඇති අගය පදනම් අගයේ වශයෙන් ගෙන අනිකුත් වර්ෂවල අගයන් පදනම් වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කිරීම. තිරස් මූල ප්‍රකාශන විශ්ලේෂණයේදී අපි කරන්නේ කිසියම් වර්ෂයක ගිණුමක ඇති අගය පදනම් අගයේ වශයෙන් අරගෙන අනිකුත් වර්ෂවල අගයන් පදනම් වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කිරීම. එතකොට සිරස් මූල ප්‍රකාශයක විශ්ලේෂණයේදී කරන්නේ කිසියම් දුන් වසරක මූල ප්‍රකාශනයේ සමස්ත වටිනාකම පදනම් අගයේගෙන එක් ගිණුම් වල අගයන් එම සම්මත වර්ෂයේ ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන කිසියම් දුන් වසරක මූල ප්‍රකාශනයේ සම්මත වටිනාකම පදනම් වගේ වශයෙන් භාවිත කර එක් ගිණුම් වල අගයන් එම සම්මත වටිනාකමයි ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කරනවා. උදාහරණයක් වශයෙන් ශේෂ පත්‍රයේ සමස්ත අගය වනුයේ මුළු වත්කම් වලින් කොපමණ. එතකොට තිරස් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී කිසියම් කාල පරිච්ඡේදයක් පුරා අගයන්ගේ වර්ධනයක් සංසන්දනය කිරීමට අප්‍රයෝජනවත්. right? okay. එනවා නේද? යම් කිසි අගයන්ගේ වර්ධනයක් කිසි කාල පරිච්ඡේදයක් තුල. ඒකට අපි කියනවා තිරස් ප්‍රකාශන කියලා. එතකොට අවසානික වශයෙන් අපිට තියෙන්නේ සම්බන්ධිත වර්ගීකරණය සහ සම්බන්ධිත නොවන. දැන් ඒකත් එක්කම මතක තියාගන්න ඔයගොල්ලන්ට එන්න පුළුවන් උපක්‍රමික සැලසුම්කරණයේයි අනුපාතික සැලසුම්කරණය. එතකොට උපක්‍රමික සැලසුම්කරණය කියලා කියන්නේ අපි ආයතනික උපාය මාර්ග සංසන්දනයේ ක්‍රියාත්මක සම්පාදනය ක්‍රියාත්මක කිරීම සහ කාර්යඵල අනුව ඇගීමකට භාජනය කිරීම. එතකොට අනුප්‍රාක්තික සැලසුම්කරණය කියන්නේ යම් කිසි සේවකයෙකු එම සේවයෙන් අයින් වුණාන් පස්සේ එම තනතුරු සඳහා සුදුසු පුද්ගලයෙකු තුරා ගන්නා වූ ක්‍රියාවලියට අපි කියනවා අනුප්‍රාක්තික සැලසුම්කරණය. right? okay. එතකොට තව එකක් කියන්න පුළුවන් අරමුදල් පාදක සහ ගාස්තු පාදක. ඒ වගේ අහන්න පුළුවන්. නමුත් මෙතන අහන්නේ අවසාන වශයෙන් සම්බන්ධිත විවිධාංගීකරණය. ඒ කියන්නේ related party සහ අපි ගත්තොත් එහෙම unrelated නැත්නම් අපි කියනවා related diversification එහෙම නැත්නම් unrelated diversification. එහෙම නැත්නම් අහන්න පුළුවන් තව එකක්. ඒක ඉස්සෙල්ලා මේක බලමු. මොකද්ද මේ සම්බන්ධිත විවිධාංගීකරණය කියන්නේ? අපි මේකට තව නමක් කියනවා මොකද්ද? සමකේන්ද්‍රික විවිධාංගීකරණය. එතකොට සම්බන්ධ නොවන විවිධාංගීකරණයට කියන තව නමක් තමයි රාශිගත විවිධාංගීකරණය. එක. දෙක. වෙළඳපළ බද්ධ හා තාක්ෂණික බද්ධ ලෙස මේ විවිධාංගීකරණය වෙන් කරන්න පුළුවන්. තාක්ෂණික සහ වෙළඳපළ බද්ධ ලෙස. එතකොට සම්බන්ධ නොවන වර්ගීකරණයේදී පවතින සේවා හා භාණ්ඩ පෙළට සම්බන්ධ වූ භාණ්ඩයක් සම්පූර්ණයෙන්ම සම්බන්ධයක් නැති ව්‍යාපාර කටයුත්තකට යෙදීම සම්බන්ධ. හැබැයි අතන තම සේවාව සහ භාණ්ඩ වෙළඳපළ හෝ තාක්ෂණික බද්ධ ලෙස සම්බන්ධයක් ඇති වෙන්න පුළුවන්. right? උදාහරණයක් ගත්තොත් එහෙම තාක්ෂණික විවිධාංගීකරණයක් වශයෙන් අපිට උදා ගන්න පුළුවන් සාමාන්‍ය නූඩල්ස් හදන සමාගමක් ක්ෂණික නූඩල්ස් හැදී. එතකොට ඒක තමයි තාක්ෂණය. වෙළඳපළ වශයෙන් ගත්තොත් එහෙම ගන්න පුළුවන් සීතකරණයක් රහිතව සාදාගත හැකි ජලී නිෂ්පාදන උදාහරණයක්. right? okay. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය. නැත්නම් horizontal diversifications and
vertical diversification. එතකොට තිරස් විවිධාංගීකරණය කියලා කියන්නේ ආයතනයක් තම පවතින නිෂ්පාදන හෝ සේවාවන් පෙළට සමාන හෝ සමාන්තර නව නිෂ්පාදනයක් එකතු කිරීම. right? එතකොට සිරස් විවිධාංගීකරණයේදී කරන්නේ මෙහිදී ආයතනයක් පවතින නිෂ්පාදන හෝ සේවා සඳහා එයට අනුරූපක වන නව භාණ්ඩ හෝ සේවා එකතු කිරීම. එතන මේක දෙකට බෙදන්න පුළුවන් නැවතවරක් සිරස් විවිධාංගීකරණය පසුපස සහ ඉදිරිපස ඒකාබද්ධ කිරීම. හරිනේ? forward and backward. right. okay. එතකොට මං හිතනවා කෙටියෙන් වුණත් අපි ගොඩාක් දේවල් මේ පාඩමේ සාකච්ඡා කළා. right. දැන් ඔන්න අපි ආසන්න ලෙස තුනටත් ලඟ වුණා. එහෙනම් අද අපි මේ පාඩම අපි මේ සියලුම දේ සාකච්ඡා කළා. ඉතින් අපි බලමු සහ අද සහ මම මීට අමතරව සාකච්ඡා කරපු දේවල් සහ විවිධ දේවල් පිළිබඳව වාසනාවක් තිබෙයි කියලා හිතනවා. ඊට අමතරව අපි පාඩමේදී 2014 සිට 2019 සැප්තැම්බර් දක්වා සියලුම කෙටි ප්‍රශ්න සාකච්ඡා කළා. ඒතර කෙටි ප්‍රශ්න එතනම ඇවිල්ලා අපි සාකච්ඡා කළා. කෙටි ප්‍රශ්න 14 140ක් විතර. right? ඊට අමතරව අපි දිග ප්‍රශ්නත් ඒ අවස්ථාවන් වලදී සාකච්ඡා කළා. මම මේ ප්‍රශ්න පත්‍රයට අමතරව ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපි සාකච්ඡා කළා. එතකොට අනුකූලතා ශ්‍රිතය සහ විධනක ශ්‍රිතය මතක තියාගන්න. මම කියනවා සදු අත සහ පාර්ශවික විශ්ලේෂණය මතක තියාගන්න. පොඩ්ඩක් බලන්න. එතකොට අපි ඊට අමතරව කළා මේ නියෝජිත ගැටලු. ඊට පස්සේ අපි තව දෙයක් සාකච්ඡා කළොත් සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් මේ මොකද්ද මේ සම්බන්ධතාවය. උදාහරණයක් වශයෙන් සම්බන්ධතාවය කිව්වොත් දැක්මයි එතකොට නිශ්චාවයි එහෙම නැත්නම් මෙහෙවර ප්‍රකාශයයි ආයතනික වටිනාකම් සහ පරමාර්ථ සහ අරමුණු අතර තිබෙන සම්බන්ධතාවය මොකක්ද? විභාගයට අහන්න පුළුවන් නේද? අපි අහන්න පුළුවන් උපාය මාර්ග සංවර්ධනයේ උපාය මාර්ග පිළියෙල කිරීමේදී දැක්ම මෙහෙවර ප්‍රකාශය වටිනාකම් පරමාර්ථ සහ අරමුණු අතර තිබෙන සම්බන්ධතාවය සාකච්ඡා කරනවා. එහෙම ඇහුවොත් මොකද්ද කියන්නේ? එහෙම ඇහුවොත් කියන්නේ දැක්ම කියලා කියන්නේ ආයතනයක් දිගු කාලීනදී ළඟා කර ගැනීමට අවශ්‍ය කරන தත්ත්වය. ඒ දිශානතිය පෙන්වන ආයතනය. ඒතර දැක්ම ළඟා කර ගැනීමට අපි විසින් කුමක් කළ යුතුද යන්න මොකෙන්ද පෙන්වන්නේ? මෙහෙවර ප්‍රකාශය. ඒතර මෙහෙවර ප්‍රකාශනය කියන්නේ ආයතනයේ පිහිටවා ඇති කාර්ය ව්‍යාපාරික පරිචරය. right? එතකොට මේ ආකාරයේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී එම ආයතනයේ සිදු කළ යුතු එම ව්‍යාපාර කටයුතු සිදු කළ ආයතනය පිළිබඳව ආයතනයේ වටිනාකම් වලින් පහදලා දෙයි. එතකොට දැක්ම මෙහෙවර වටිනාකම් කළාන් පස්සේ ඒ ආයතනයේ අනාගතයේදී ආයුතු පරමාර්ථ මොනවද යන තීරණය. පරමාර්ථ කියන්නේ යම් කිසි කාල පරිච්ඡේදයක් තුළදී ඇති කර ගැනීමට බලාපොරොත්තු වන තත්ත්වය. right? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් තව දුරටත් මේ පරමාර්ථ ඇති කර ගැනීම සඳහා ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන කෙටිකාලීන ප්‍රධාන වශයෙන් කෙටිකාලීන නිශ්චිත ලක්ෂණ සහිත කටයුතු වලට අපි කියනවා අරමුණු. හරිනේ? right.
ඊට පස්සේ දැන් අහන්න පුළුවන් අවසාන එක මම ඔයගොල්ලන්ගෙන් කියන්නම්. මේ ප්‍රශ්නෙත් අහන්න. COVID-19 වගේ අවස්ථාවකදී ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්හි වැදගත්කම සාකච්ඡා කරනවා. බැංකු COVID-19 වගේ අවස්ථාවන් වලදී බැංකු විසින් ශ්‍රී ලංකා මහා බැංකුවලට අනුකූලව පිළියෙල කළ යුතු ව්‍යාපාරන් අඛණ්ඩතා වල වගකීම සාකච්ඡා කරනවා. එතකොට කියන්න ඕනේ මොකක්ද? එතකොට කියන්න ඕනේ ඉස්සෙල්ලාම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් යන කුමක්? අඛණ්ඩතා සැලසුමක් කියන්නේ යම් කිසි ආපදා තත්ත්වයකදී දෛනික සහ ව්‍යාපාර කටයුතු නැවත නොකඩවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ගෙන ඇති ක්‍රමානුකූල ක්‍රියාවලිය. එතකොට COVID-19 අවස්ථාවන් වලදී බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම අනුව ගනුදෙනුකරුවන්ට ප්‍රමාණවත් සේවාවක් ලබා දීම සඳහා ඇති කරන ලද ක්‍රියාවලියන් මොනවාද? ජංගම දරකථන ක්‍රියාත්මක වීම, සේවකයන් නිවසේ සිට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම, ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම, මොබයිල් ATM දැමීම ආදී දේවල් විශේෂයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරිනේ? ඉතින් ඕවා තමයි අහන ප්‍රශ්න. මම හිතනවා ඔයගොල්ලන්ට මම ඉතාමත්ම දීර්ඝ ලෙස එන්න පුළුවන් ප්‍රශ්න කීපයකට එක්ක සාකච්ඡා කළා. අවසාන වශයෙන් අපි මේවා තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. නොවැම්බර් 7 වෙනිදා එන්න පුළුවන් නම් එන්න. හැබැයි මම දැන් පොඩි පේමන්ට් එකක් කරන්න ඕනේ. අපි තවදුරටත් මේවා දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. එතකොට අවසාන වශයෙන් මම ඔබ සියලු දෙනාටම මේ මගේ විෂයට ඒ සම්මාර්ථ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි එමනම් මේ වසරේ මේ සබ්ජෙක්ට් එකේ අවසාන පන්තිය මෙසේ අපි සමුදෙමු. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. මගේ මොබයිල් නම්බර එක 077 864 202 077 මොනවාට තියෙනවා SMS එකක් එවන්න. මම කෝල් කරන්න. මම ආන්සර් කරන්නේ නැහැ. right? එහෙනම් ඔබ සියලු දෙනාටම අවසාන වශයෙන් නැවතත් විභාගය හොඳින් කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හරි? මොනවාරි ප්‍රශ්න තියෙනවද අවසාන වශයෙන්? right? okay, thank you very much. අපි එහෙනම් නැවත වරක තව කොහේ හරි